තෙරුවන් සරණයි හැම දිනාටම අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා මෑණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දිනාගෙන්ම අපි අදත් අපේ සුපුරුදු දහම් හමුවටයි මේ එකතු වී සිටින්නේ. විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දෙවැනි බදාදා දිනේ අපි හමු වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් දැසන 5:30ට අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් පවතින ලෝක වටපිටාව නිසා අපි මුණ ගැහිම දුරස්ථභාවයෙන් තියාගෙන මේ ධර්මයේ පිළිබඳ කටයුතු වල අපි යෙදී සිටිනවා. ඒ අනුවයි මේ විදියට අපි අන්තර්ජාලය ඔස්සේ මේ නිදහම් හමුවක් පවත්වන්නේ. ඉතින් මේ නිදහම් හමුවක් පැවැත්වීමේ පරමාර්ථය අරමුණ අපේ කල්යාණ මිත්‍ර හැමදෙනාම දැන් දන්නවා. ධර්ම මාර්ගයේ යන පිරිසක් වශයෙන් අපිට නිතරම දහම් මානසිකාරයක් පවත්වීම, නිතර තථාගත දහමට හිත යොමු කිරීම, ඒ ධර්මයේ මෙනෙහි කිරීම හුඟක්ම උපකාරී වෙනවා. ධර්ම මාර්ගයේ අපිට ශක්තිමත්ව තහවුරු වෙලා ඉදිරියට යන්න. ඉතින් ඒ සඳහායි අපි නිතර ධර්මයේ සාකච්ඡා කරන්නේ. අපි දිනක් කර දිනක් වගේ තමයි මේ දහම් හමුව පවත්වන්නේ. ඉතින් හෝරා දෙකක කාලයක් කියලා කියන්නේ. සාපේක්ෂව ගත්තොත් අපි ගත කරන ජීවිතයේ ලෞකික වැඩ කටයුතු වලට යොදලා තියෙන කාලයත් එක්ක ගත්තම මහ විශාල කාලයක් නෙවෙයි. දවසේ පැය 24 නැත්නම් පැය 48කට සැරයක් පැය දෙකක් මේ සාකච්ඡාවට යොදලා තියෙන්නේ. සාපේක්ෂව බලපුවම තාම කුඩා කාලයක්. නමුත් ඒක ප්‍රමාණවත් වෙනවා අපි මේ අවබෝධ කරගන්න දහම අපි භාවිතයට ගන්නවා නම්. ඒක තමයි අත්‍යවශ්‍ය. අපි තථාගත දේශනා, බුදුරජාණන් වහන්සේගේ දේශනා සම්බන්ධ කරගෙන මේ දහම් හමුව දිගට පවත්වාගෙන යනවා. එතකොට මේ දිනවල අපි මාතෘකාව තේමාව හැටියට තියාගෙන තියෙන්නේ අනිශ්චිත විහරණය. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ මාතෘකාවෙන්ම දහම් හමුව ධර්ම සාකච්ඡාව පවත්වන්නටයි. ඉතින් වෙනද වගේම අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන තුන් වාරයක් নমස්කාර පාඨය කියලා සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි සුපුරුදු අපේ දහම් හමුව අද පවත්වමු. එතකොට අපි තේමාව හැටියට තියාගෙන තියෙන කාරණේ පළමුවෙන් ලිංගක් විස්තර කරන්න කැමතියි. ඊටාම කෙටියෙන් අපි අනිශ්චිත විහරණය කියලා තමයි මේ දිනවල අපේ තේමාව. අනිශ්චිතෝච්ච විහෙරති කියන පාලි පාඨය නැත්නම් පාලි යෙදුම, පාලියෙන් කියන විශේෂ කුසලතාවේ අපි අනිශ්චිත විහරණය කියලා සිංහලට සකස් කරගෙන අපි එහෙම තේමා පාඨය සකස් කරගෙන තියෙන්නේ. එතකොට අනිශ්චිතෝච්ච විහෙරති කියන්නේ බුදුදහමේ උගන්වන ඉහළම කුසලතාවය කියලා අපිට කියන්න පුළුවන්. විහෙරති කියන්නේ මේ අපේ සාමාන්‍ය ජීවිතයේ, දිනදා ජීවිතයේ වාසය, ජීවත් වීම
දීපැවැත්ම කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ඒ සාමාන්‍ය ජීවිතය තුළ ඇති වෙන විශේෂ කුසලතාවයක් මේ අනිශ්චිත බව කියලා කියන්නේ. සාමාන්‍ය ජීවිතය කියලා කියන්නේ මේ පසින්දුරන් සහ මනස සක්‍රීයව තියෙන ක්‍රියාත්මකව පවතින අවස්ථාව. මනස අවදිමත් සවිඥානිකයි අපි. එතකොට අපේ පසින්දුරන් සක්‍රීයව තියෙනවා. ඒක නිසා පසින්දුරන්ට ගෝචර වන දේ අපි දකිනවා, අහනවා, විඳිනවා, වටහා ගන්න මනසින්. ඒ මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා අපි ඒවා කියනවා. එතකොට මේ පසින්දුරන් සහ මනස අවදිමත්ව තියෙන, සක්‍රීයව තියෙන, ක්‍රියාත්මකව පවතින අවස්ථාව තමයි අපි මේ සාමාන්‍ය ජීවිතය කියලා කියන්නේ. ඒකේ කිසිම 아무තු තත්ත්වයක් නැහැ, 아무තු විශේෂත්වයක් නැහැ. එතකොට මේ සාමාන්‍ය ජීවිතය තුළ පසින්දුරන් සහ මනස සක්‍රීයව පවතින අවස්ථාවේ තමයි කෙලෙස් හට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ කෙලෙසෙන්නේ නැහැ ඇස, කෙලෙසෙන්නේ නැහැ කන, කෙලෙසෙන්නේ නැහැ නාසය, කෙලෙසෙන්නේ නැහැ දිව, කෙලෙසෙන්නේ නැහැ ශරීරය. කෙලෙසෙන්නේ හිත, මානසික පැත්තයි. ඉතින් අන්න ඒක පිරිසිදුව තබා ගැනීම තමයි අපේ කාර්යභාරය. ඒක පිරිසිදුව තබා ගන්න නම් අර ඇසට, කනට, නාසයට, දිවට, කයට ගෝචර වෙන දෙයට අනිශ්චිත වෙන්න ඕන. නිශ්චිත වුණාම තමයි මේ මනස අපිරිසිදු වෙනවා කියලා අපි කියන්නේ. කෙලෙසෙනවා. කෙලෙස් හැදෙනවා කියලා. ඉතින් මේ පසිදුරන්ට ගෝචර වෙන දේ අන්තිමට මනසින් තමයි ගෝචර කරගන්නේ. ඒ තේරුම් ගන්න විදිහ, ඒ ගැන හිතන විදිහ, ඒ ගැන මෙනෙහි කරන විදිහ. ඔය තුනට අපි පාලියෙන් කියන්නේ සංඥා, චේතනා, මානසිකාර කියලා. පසින්දුරන්ට සහ මනසට ගෝචර වන දේ වටහා ගන්න විදිය, තේරුම් ගන්න විදිය, අවබෝධ කර ගන්න විදිය, දැනගන්න විදිය. දැන ගැනීම, වටහා ගැනීම, තේරුම් ගැනීම. ඒකට කියන්නේ සංඥා කියලා. ඉතින් එතන නිවැරදිව සංජානනය කරගන්න වෙනවා. අකුසල සංඥාවකට නොඇති, ඒ කියන්නේ මේ පේන, ඇහෙන, දැනෙන, විඳින, වටහා ගන්න දේ නිට්ටය සුඛ ආත්ම වශයෙන් නොගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි ඒවා දකිනවා, අහනවා, විඳිනවා, වටහා ගන්න. නොදැක්ක, නොඅහ, නොවිඳ වටහා ගන්නේ නැතුව ඉන්නව නෙවෙයි. එහෙම ඉන්නත් බෑ, එහෙම ඉන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට අපි මේවා දකිනවා, අහනවා, විඳිනවා, වටහා ගන්න. ඒක තමයි සාමාන්‍ය ජීවිතය. නමුත් ඒක නිවැරදිව. නිවැරදිව කිව්වම යථා ස්වභාවයෙන්ම ඇතිසැටියෙන්ම වටහා ගන්න. ඒක තමයි ඇතිසැටිය, තමයි අනිත්‍ය ස්වභාවය. ඇතිසැටිය තමයි අනාත්ම ස්වභාවය. ඇතිසැටිය යථා ස්වභාවය තමයි විපරිණාම ස්වභාවය. සමුදය වය ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය. මේ තමයි ස්වභාවය, යථා ස්වභාවය. ඉතින් අපි ඒ විදිහටම දකිනවා. එතකොට අපේ තේරුම් ගැනීම, සංඥාව නිවැරදි. ඒ අභිඥා තත්ත්වේ, පරිඥා තත්ත්වේ පවතිනවා. ඊළඟට චේතනා, අපි මේ දකින, අහන, විඳින, වටහා ගන්න දේවල් ඇසුරෙන් හිතනවා. හිතන්නත් වෙනවා. හිතන්න වෙනවා. ඉතින් හිතනකොටත් අපි
අකුසල චේතනා නැතුව කුසල චේතනා. මේ විදිහටයි හිතන්නේ. අර සංඥාව පදනම් කරගෙනමයි යන්නේ. යං සංජානාති තං විතක්කේති කිව්වේ ඒකයි. විතක්ක කියුවේ චේතනාවටමයි. සංකාර, විතක්ක, චේතනා ඔය තුනක් නෙවෙයි එකක්මයි. ඉතින් හඳුනාගත්ත දේ නැත්තම් වටහාගත්ත දේ, තේරුම් ගත්ත දේ, අහලා දැකලා විඳලා වටහාගත්ත දේ ගැන අපි හිතනවා. හිතන්නත් වෙනවා සමහර දේවල් ගැන දිගින් දිගට හිතන්න වෙනවා. ලෞකික වැඩවල වුණත් බලන්න අපි යමක යෙදිලා ඉන්නකොට වෘත්තියක රාජකාරියක යෙදිලා ඉන්නකොට ඒ ගැන හිතන්න වෙනවා දිගට. කොහොමද ඒක හරියට නිවැරදිව කරන්නේ? සාර්ථකව කරන්නේ? එහෙම තියෙන. හිතන්න වෙනවා. නොහිත ඉන්න බෑ. වගකීමක් බාරගත්තොත් ඒ ගැන හිතන්න වෙනවා. යුතුයකමක් කරන්න එළඹුණාම ඒ ගැන හිතන්න වෙනවා. එතකොට හිතනවා කියන එක ස්වභාවික දෙයක්. සිතෙනවා සහ සිතනවා දෙකම ස්වභාවිකයි. එතකොට මේ චේතනාකරණය නැත්තම් සංකාරය නැත්තම් විතර්කයත් අපි පිරිසිදුව තියාගන්න. අකුසල චේතනාකරණයක් නොකර. ඊළඟට අපි ඔය සංඥා චේතනා දෙක නැවත නැවත සංඥාව නැවත මතක් කර ගැනීම. චේතනාව එක වෙලාවක කරලා ඒ චේතනාව මතක තියාගෙන ඒක නැවත මතක් කරගන්න. ලක්ෂණයකුත් තියෙනවා. මානසිකාර කියලා ඒකට කියනවා. මානසිකාර ලක්ෂණය ඒකත් අපි මානසිකාර කරන්න වෙනවා, මතක් කරගන්න වෙනවා, මෙනෙහි කරන්න වෙනවා. ඒකත් අපි පිරිසිදුව තියාගන්න. අයෝනිසෝ පැත්තට නොගිහින් යෝනිසෝ මානසිකාර. ඔය විදිහටයි මේ මනස අභ්‍යන්තරයේ පිරිසිදුව තියාගන්න. එතකොට මේ අනිශ්චිත විහරණයේ මූලිකම ලක්ෂණය මානසික තත්ත්වයේ පිරිසිදුව තබා ගන්න. ඒක ටිකක් අමාරු වැඩක්, දුෂ්කර වැඩක්. ඒකට ඉතින් ප්‍රතිපදාව දැනගෙන මේ ධර්මතාව පිළිබඳ අවබෝධයක්, වැටහීමක් ඇති කරගෙන අප විසින් පුරුද්දක් පුහුණුවක් තුලින් කළ යුතු දෙයක්. ඉතින් දැන් මනසින් අනිශ්චිත වෙලා කියලා කියන්නේ මේ වැරදි සංඥා, වැරදි චේතනා, වැරදි මානසිකාර කෙරෙන්නේ. අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මානසිකාර. ඔච්චරයි මනසින් සිද්ධ වෙන දෝෂ තුනයි තියෙන්නේ. ඔය දෝෂෙත් අපි කලින් කතා කරලා තියෙන ඕනනම් එකකට ඌනණය කරන්න පුළුවන්. ඒ තමයි අකුසල සංඥා. වරදවා වටහා ගැනීම. අන්නේ වටහා ගැනීම, අවබෝධය, තේරුම් ගැනීම, නිවැරදි තලයකට ගැනීම තමයි බුදුදහමේ ප්‍රධාන ඉලක්කය. එතකොට ඔය තුන වටහා ගැනීමයි, සිතීමයි, මෙනෙහි කිරීමයි තුන නිවැරදි තත්වයකට ආවොත් ඔය තුන පදනම් වෙලා කෙරෙන ඉතිරි දෙක, ඒ කියන්නේ වචී කම්ම, කාය කම්ම කියලා අපි ගමු. ඒ පැත්තට ක්‍රියාත්මක පැත්ත නිවැරදි වෙන. එතනත් ඒවත් අනිශ්චිත ලක්ෂණය පේනවා. වචනේ කතා බහ කරත් ඒ වචනය බොහොම මිදුණු ගතියක් අපේ තියෙනවා. කතා බහවල අපි දන්නවා රළු ගොරෝසුකම් එහෙම තියෙනවා. යම් දෝෂ පේනවා. නමුත් අර මානසික පැත්ත සකස් වුණාම වචනේ ඒ දෝෂය, ඒ ගැටලුව නිමා වෙනවා. නොසාපේසුනා පරුසා සම්පප්පලාපා වගේ වාග් දෝෂ නිමා වෙනවා. ක්‍රියාවෙත් එහෙමයි. ක්‍රියාවේ තියෙන රළු ගොරෝසුකම් දෝෂ මගහැරිලා යනවා. මොකද ක්‍රියා වචන දෙකම කර්මනේ. වචී කම්ම, කාය කම්ම කියලා ගත්තොත් ඒ දෙකේම තියෙන දෝෂය අයින් වෙනවා. මොකද ඒවට චේතනාවනේ පදනම් වෙන්නේ. ඒක. ඊළඟට දිගින් දිගට කරන චේතනා මනෝ පැත්තෙන් මනෝ කම්ම කියලා කියන්න පුළුවන්. ඒකත් නිවැරදි වෙනවා. ඒත් ওই විදිහට මේ අනිශ්චිත විහරණය තුල පවතින්නේ කිසිම ආකාරයේ සුවිශේෂ තත්වයක් නෙමේ, සාමාන්‍ය තත්වය, සාමාන්‍ය ජීවන පැවැත්ම. නමුත් ඒක නිවැරදි තලයක පිරිසිදුව පවත්වාගෙන යෑමේ
කුසලතාවක් ඒක. දක්ෂකමක් කුසලතාවය. ඉතින් ඕකයි අනිශ්චිත විහරණය. ඔය තේමාව තමයි අපි මේ දිනවල මාතෘකා කරගෙන තියෙන්නේ, ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ. සතිපට්ඨාන දේශනාවේ තමයි අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියන මේ ස්වභාවය, මේ කුසලතාවයේ විශේෂයෙන් මතු කරලා උගන්වන්නේ. ඉතින් ඒකමයි නිවන කියන්නේ. නිවීම සැනසීම තියෙන්නේ එතන. නිශ්චිත වුණොත්, ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇලුනොත්, ගැටුනොත්, මුලා වුණොත් එතන තියෙනවා දුක. අනිශ්චිත වුණොත් ඒ ස්වභාවය නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ කාරණේ තවදුරටත් කොහොමද මේ අනිශ්චිත විහරණය නොබැඳුණු, නොගැටෙන, නොඇලෙන, නොබැඳෙන, මුලා නොවන ජීවිතය වර්තමාන ජීවිතේ පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ඊට අදාළ බුද්ධ දේශනා අපි කිට්ටු කරගන්නවා. ටිකක් ගැඹුරු වගේ හිතෙන සූත්‍ර අපි මේ දිනවල කතා බහට අරන් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක වැරද්දක් නැහැ. සාකච්ඡා කරපුවාම අපිට පුළුවන්කම තියෙනවා මේ සූත්‍ර වලින් මතු කරන කාරණා, බුදුරජාණන් වහන්සේ මතු කරන කාරණා අපිට තේරුම් ගන්න. ඉතින් මේ සඳහා මම අද උපකාරී කරගන්න බලාපොරොත්තු වෙන්නේ බද්දේකරත්ත දේශනා. බද්දේකරත්ත සූත්‍ර 4ක් අපිට මජ්ක්‍ධිම නිකායෙම මුණ ගැහෙනවා. අපි ඉස්සර වෙලා මූලාශ්‍රයට යමු. දැන් හැම දිනාටම මූලාශ්‍රයට යන්න පහසුකමක් තියෙනවා. අන්තර්ජාලය පාවිච්චි කරන නිසා අපි ඉතා පහසුවෙන් අපි සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට ගියොත් මජ්ක්‍ධිම නිකාය කොටස් 3යි. එහි තුන්වෙනි කොටස උපරිපන්නාසක. ඒ පොතත් අරගත්තොත් උපරිපන්නාසකේ නැවත වර්ග කරලා තියෙනවා වර්ග 5කට. එතනින් 4වෙනි වර්ගයේ විභංග වර්ගය. විභංග වර්ගයත් විවෘත කරගත්තොත් එතන මුලටම තියෙන සූත්‍ර 4 බද්දේකරත්ත නමින් හැඳින්වෙනවා. පළවෙනි සූත්‍රය බද්දේකරත්ත සූත්‍රය, දෙවෙනි එක ආනන්ද බද්දේකරත්ත සූත්‍රය, තුන්වෙනි එක මහා කච්චාන බද්දේකරත්ත සූත්‍රය, හතරවෙනි එක ලෝමස කංගිය බද්දේකරත්ත සූත්‍රය. එතකොට පළවෙනි සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේම භික්ෂූන් අමතලා කරනවා. පළවෙනි බද්දේකරත්ත දේශනාව පළමු වරට මේ දේශනාව කරන අවස්ථාව කියලා අපි හිතුවොත් ඒ මුල් දේශනාව. ඊළඟට ආනන්ද බද්දේකරත්ත සූත්‍රය මේ මුල් දේශනාව වෙනත් තැනකදී, ඒ කියන්නේ බද්දේකරත්ත දේශනාව වෙනත් තැනකදී ආනන්ද හාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන අවස්ථාවක්. එතකොට එතෙන්දී ධම්සභාවට එකතු වුණාම විවිධ මාතෘකා පදනම් කරගෙන වික්ෂුන් වහන්සේලාට දේශනා කරන ධම්සභාවේ ඉන්නත් ධර්මයේ දේශනා කරන සිරිතක් තිබෙනවා. ඒත් අවස්ථාවක මේ බද්දේකරත්ත දේශනාව වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා ආනන්ද හාමුදුරුවෝ. එතකොට ඒක තමයි මේ දෙවැනි ආනන්ද බද්දේකරත්ත සූත්‍රය ඇතුළත් වෙන්නේ. ඊළඟට තුන්වෙනි මහා කච්චාන බද්දේකරත්ත සූත්‍රය ඒත් යම් අවස්ථාවක සමිද්ධි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් හැටියට අහනවා මේ දේවතාවෙක් බද්දේකරත්ත ඉගෙනගෙන තියනවාද, මේක විස්තර වශයෙන් දන්නවද කියලා. ඉතින් අන්න ඒ සාකච්ඡාව පදනම් කරගෙන මහා කච්චායන හාමුදුරුවෝ අර බුද්ධ දේශනාව පැහැදිලි කරනවා. ඒක නිසා ඒ අවස්ථාව මහා කච්චාන බද්දේකරත්ත කියලා හඳුන්වලා තියෙනවා. හතරවෙනි සූත්‍රයේදී තියෙන්නේ ලෝමස කංගිය කියන, සමහර විට භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ආයස්මා කියලා තියෙන්නේ ඒ ලෝමස කංගිය කියන ඒ භික්ෂුන් වහන්සේ කියලා අපි ගමු. උන්වහන්සේගෙන දේවතාවෙක් මේ බද්දේකරත්තේ දේශනාව ගැන විමසපුවාම උන්වහන්සේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ සමග සාකච්ඡා කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් ওই අවස්ථා 4ම
සූත්‍ර හතරක් හැටියට ඇතුළත් වෙලා තියෙනවා විභංග වර්ගය. මුල්ම තියෙන සූත්‍ර හතර. නව සූත්‍ර හතරේම සාකච්ඡා වෙන්නේ එකම ධර්මකාරය. ඒකට අපි ධර්මකාරණේ හරියට අවබෝධ කරගත්තොත් මේ සූත්‍ර හතරම තේරුම් ගත්තා වගේ සූත්‍ර හතරක් වෙලා තියෙන්නේ එකම ධර්මකාරණේ අවස්ථා හතරකදී විවිධ අය සාකච්ඡාවට භාජනය කරන නිසා. නමුත් ධර්මකාරණේ කිසිම වෙනසක් නැහැ. ඒක නිසා මේ එක සූත්‍රයක් සාකච්ඡා කිරීමෙන් මුල් සූත්‍රය සාකච්ඡා කිරීමෙන් ඉතිරි සූත්‍ර හතරේ අන්තර්ගතයත් අපිට ඒ විදිහටම අවබෝධ කරගන්න පුළුවන්. ධර්ම කාරණේ වෙනසක් නැති නිසා අර පසුබිම් කතාව විතරයි වෙනසකට තියෙන්නේ. එතකොට මේ බද්දේක රත්ත කියන කාරණේ නැත්තම් ඒ ධර්ම කාරණේ ඒ කුසලතාවය තමයි මෙතන අපිට වැදගත් වෙන්නේ. අපි ඒක තමයි මතු කරගන්නේ අපේ මේ අනිශ්චිත විහරණයට උපකාරක ධර්මයක් හැටියට අනිශ්චිත විහරණය සඳහා එය ගොඩනගා ගන්න උපකාරක ධර්මයක් හැටියට මේ බද්දේක රත්තය නැත්නම් ඒ කුසලතාවය ඒ දේශනාව අපි මෙතෙන්දී ඉගෙන ගන්න බලමු, අවබෝධ කරගන්න බලමු. ඉතින් පුළුවන් ඇත්ත සූත්‍රය දිගහැර ගන්න පුළුවන් නේද? පොත්තේ නැත්නම් එහෙම අන්තර්ජාලයෙන් පිටක.lk වලින් මේක දිගහැර ගන්න පුළුවන්. කෙලින්ම අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවත් ස්කෑන් කරලා දාලා තියෙනවා. ටයිප් කරලා දාලා තියෙනවා. ඒක නිසා කැමති එකක් දිගහැර ගන්න පුළුවන්. මම සූත්‍රය මුලින් ඉඳලා යොමු කරන්න දීර්ඝ සූත්‍රයක් නොවේ. මුල් සූත්‍රය බුද්ධ දේශනාව බද්දේක රත්ත සූත්‍රය. ඊවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්‍යං නිහෙරති ජේතවානි අනාථ වෙන්දිගස්සාරාමේ තත්‍රකෝ භගවා භික්ඛුවා මත්තේසි භික්ඛවෝ බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඊතදෝච. මේක තමයි නිදානයි සූත්‍රය. නිදානය කියන එක දැන් අපි දන්න පසුබිම් කතාව මේක දේශනා කරන අවස්ථාව. කවුද කොහේදී කාටද? කවුද භගවා කොහේදීද? සාවත්‍යං විහෙරති ජේතවනී අනාථපිණ්ඩිකස්සාරාමේ. එවත් නුවර දේවරුම් මෙහෙර අනේ පිඬු සිටුවරයාගේ ආරාමය. කාටද? භික්ඛවෝති తත්‍රකෝ භගවා භික්ඛුවා මන්තේසි. ඒ මොහොතේ ඒ ප්‍රදේශයේ ඒ ආරාමේ සිටි ශ්‍රාවකයන් අමතලයි බුදු පියාණන් වහන්සේ මේ දේශනාව කරේ. බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවායට භික්ඛවෝ කියලා ශ්‍රාවකෙනි කියලා ආමන්ත්‍රණය කළා. ඒ ශ්‍රාවකෙනුත් එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දීලා එකතු වෙලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට කන් දෙනවා. යම් අවස්ථාවක ඒක තමයි මේකේ පසුබිම. ඒවම් මේ සුතං කියලා ඒ කාරණේ වාර්තා කරනවා, සිද්ධිය වාර්තා කරන පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද හාමුදුරුවෝ. කොහොමයි මේ සූත්‍රයේ පසුබිම. ඔන්න බුද්ධ දේශනාව එතන ඉඳලා ඉදිරියට යනවා. බද්දේක රත්තස්ස බෝ භික්ඛවේ උද්දේශංච විභංගංච දේසිස්සාමි තං සුනාත සාදුකං මානසිකාරෝත වාසිස්සාමි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උද්දේශයයි විභංගයයි අපි කලිනුත් කිව්වා සූත්‍රවල ඇතුළත් වෙලා තියෙනවා මූලික කරුණු හතරක් කියලා. පැහැදිලිව දැකගත හැකි නිදාන උද්දේශ විභංග ඕවාද කියලා. එතකොට මෙතන මේ වචන පැහැදිලිවම සඳහන් වෙනවා දෙකක්, උද්දේශංච විභංගංච කියලා. බුදු පියාණන් වහන්සේම පාවිච්චි කරපු වචන මේ. උද්දේශය කියන්නේ කෙටියෙන් ධර්මය ධර්මකාරණේ කෙටියෙන් ඉදිරිපත් කිරීම. උද්දේශ මාතෘකාව කියලා කියමු අපි. ධර්මකාරණේ නැත්නම් ධර්ම මාතෘකාව. විභංගං කිව්වේ එය වැඩිදුර විස්තර කිරීම. බෙදා දැක්වීම කියන අර්ථයක් තියෙන විභංග කියන වචනේ. විශේෂයෙන් බෙදා වෙන්කොට කරුණු වශයෙන් ඉදිරිපත් කිරීම කියන අර්ථය තියෙන.
විස්තරය ධර්ම විස්තරය කියන අදහසක් තියෙන. ඉතින් ධර්ම විස්තරයකදී කරන්නේ ඒක තමයි. වැඩිපුර විස්තර නිදර්ශන ඉදිරිපත් කරමින් ඊට අදාළ කාරණේ මතු කරලා ඉදිරියෙන් තියලා නිදර්ශන වශයෙන් අරගෙන ඒක පැහැදිලි කිරීම, වැඩිදුර විස්තර කිරීම. විභංගයේ ලක්ෂණය ඒක. එතකොට බද්දේක රත්තස්ස ඒ බද්දේක රත්ත ස්වභාවයට අදාළ ධර්මකාරණයත් ඒ පිළිබඳ විස්තරයත් මම ඔබට පැහැදිලි කරනවා. තං සුනාත ඒක අහන්න සාදුකං මනසිකරොත් හොඳින් මෙනෙහි කරන්න, මතකේ රඳවා ගන්න, අවශ්‍ය වෙලාවට මතක් කරගන්න කියන එකයි මෙතන අවවාදය. ඉතින් අවවාදයෙන්මයි බොහෝ වෙලාවට පටන් ගන්න. ඒක තමයි අවවාදේ. තං සුනාත සාදුකං මනසිකරොත කියන්නේ අර අවවාදේ. ඕවාදේ. එතකොට දැන් මෙතන පේනවා සූත්‍රයේ හතරම තියෙනවා. නිදානය, උද්දේශේ, විභංගය, ඕවාදේ හතරම තියෙනවා. ඉතින් ඔන්න දැන් අපි උද්දේශය ඊළඟට ඉදිරිපත් වෙන ඒවම් බන්තේතිකෝ තේබිකෝ භගවතෝ පච්චස්සෝසම් භගවයිත දෝච. එහෙමයි කියලා අර ශ්‍රාවකයෝ සංසුන් වෙලා තැම්පත් වෙලා භාගතුන් වහන්සේගේ දේශනාවට දැන් කන් දෙන්නයි සූදානම්. භගවයිත දෝච භාගතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. ගාථා හතරක් විදිහටයි මේ දේශනාව හැමතැනම තියෙන්නේ. මේ සූත්‍ර හතරෙම තියෙනවා මේ බද්දේක රත්ත ධර්මකාරණේ. ගාථා හතරක් විදිහට තියෙනවා. අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුරෝහේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහාසේනේන මච්චුන එවං විහාරෙන් ආතාපින් අහෝරත්ත මතන්දිතං තං වේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්කතේ මුනි. ඔය තමයි ගාථා හතර. එතකොට දැන් මේ ගාථාවල සාමාන්‍ය අර්ථය ගත්තොත් අතීතං නාන්වාගමෙයි අප්පටිකංකේ අනාගතං. අතීත අනාගතයේ දෙක මෙතෙන්දි මතු කරලා ගන්න බුදුරජාණන් වහන්සේ. සම්මත වශයෙන් අතීතයේ සහ අනාගතයේ කියලා දෙකක් තියෙනවා. නැත්තම් එහෙම දෙයක් දේශනා කරන්න ඕනේ නැහැනේ. එතකොට අතීතං නාන්වාගමෙයි. මේවට අර්ථකථන සපයන ඇත්තෝ මේවට විවිධාකාරයෙන් අර්ථකථන සපයනවා. අතීතය කියන දේ අපි දන්නවා. ඉක්ම ගිය දේ කියන එක. මොකද්ද මේ ඉක්ම ගිය දේ කියලා කියන්නේ? අපි දැක්ක දේ, ඇහුව දේ, විඳ දේ, වටහාගත්ත දේ. දැන් දකින්නව නෙමෙයි, දැන් අහනව නෙමෙයි, දැන් විඳිනව නෙමෙයි, දැන් වටහා ගන්නව නෙමෙයි. අපි කලින් දැක්ක, ඇහුව, විඳ, වටහා ගත්තා. ඉතින් ඒක හැබැයි මතකයේ තියෙන. කලින් දුටු දේ, ඇහු දේ, විඳි දේ, වටහා ගත්ත දේ මතකයේ තියෙන. ඒකට අපි අතීතං කියලා කියනවා. වෙන මොකද්ද? පරිවර්තකයෝ අතීත පංචස්කන්ධය කියලා පරිවර්තනය කරලා තියෙනවා. මේ ධර්මයේ පරිවර්තනය කරන ඇත්තෝ. ඉතින් එතකොට මං කියන කාරණේයි මේකයි දෙකේ පරස්පරයක් තියෙනවද කියලා අපේ කල්යාණ මිත්‍රයන්ට හිතන්න පුළුවන්. අතීත පංචස්කන්ධය. ඒක එහෙමත් ගත හැකි. පංචස්කන්ධයේ ඉක්ම ගිය ස්වභාවයක්ද තියෙන්නේ. පංචස්කන්ධය කියන එක වර්තමානයි නිතරම. වර්තමානයි. එතකොට මම කියන කාරණේ මං කිව්වා අතීතයේ දැක්ක දේ, ඇහුව දේ, විඳ දේ, වටහා ගත්ත දේ කියලා.
ඒක මතක තියෙනවා කියලා. ඔව්. ඒක තියෙන්නේ මේ පංචස්කන්ධේ සංඥා ස්කන්ධේ තියෙන. අතීත දැක්ක දේ කියලා කියන්නේ සංඥා, රූප සංඥා. යම් මොහොතක දැකලා දැන් මතක තියෙන. ශබ්ද සංඥාව අහලා දැන් මතකයි ඒක. දැන් මේ ධර්මයේ බලන්න අපි අහපුවාම ඉතින් අහන්නේ යම් මොහොතක යම් වෙලාවක යම් කෙනෙක් කියන දේ නමුත් ඒක මතකේ තියෙන. එතන ඉඳලා මතකේ තියෙන. එතකොට ශබ්ද සංඥාව ගන්ධ සුවඳක් වින්දොත් ඒක මතකේ තියෙන. යම් කාලයක් හරි තියෙනවා ඒක. ගන්ධ සංඥා. රසයක් වින්දොත් ඒක මතකේ තියෙනවා රස සංඥා. පහසක් වින්දොත් ස්පර්ශයක් වින්දොත් කයින් මතක තියෙනවා. මනසින් යමක් වටහා ගත්තොත් මනසා ධම්මං විඤ්ඤාය යමක් වටහා ගත්තොත් ඒක මතක තියෙනවා. ධම්ම සංඥා. ඊට ඔය සංඥා කොටස තමයි ඇත්තටම අපි අතීතං කියලා කියන්නේ. වෙන්නේ අපිට. එතකොට ඒක පංචස්කන්ධයෙන් බාහිරද? නැහැ. එහෙනම් අර පරිවර්තකයේ ඉදිරිපත් කරලා තියෙන අතීත පංචස්කන්ධය කියන එක අපේ මේ අර්ථකථනය පරස්පර වෙන්නේ නැහැ. පංචස්කන්ධයෙන් වර්තමානයේ තියෙන සංඥා ස්කන්ධය තමයි මේ අතීත කියන ටික තියෙන්නේ. ඉක්ම ගිය රූපය, ඉක්ම ගිය ශබ්දය, ඉක්ම ගිය ගන්ධය, ඉක්ම ගිය රසය, ඉක්ම ගිය ස්පර්ශය, ඉක්ම ගිය වැටහීම. නමුත් ඒක සංඥාවක් විදිහට තියෙනවා. ඕක තමයි අතීතං කිව්වම අදහස් කරා. එතකොට මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ කියන මේ බද්දේක රත්තයේ ස්වභාවය අතීතං නාන්වාගමෙය්‍ය. යම් කෙනෙක් අතීතේ අන්වාගමේති අන්වාගමේති කියලා කියන්නේ පසුපස්සේ යනවා කියන එක. එළවගෙන යනවා, පස්සේ වැටිලා යනවා, පසුපස්සේ හඹා යනවා කියන අදහස. අනුආගමේති කියන්නේ. එතකොට අන්වාගමේති න අන්වාගමේති නාන්වාගමෙය්‍ය. එහෙම යන්නේ නැතිනම්, නොයන්නේ නම්, යන්නේ නම් මොකද්ද? අතීතයක් තියෙනවා අපිට. නමුත් ඒ අතීතය පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් එළවාගෙන යන්නේ නැහැ. ඒව තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒව ගන්නෙ නැහැ. වර්තමානයේ අතීත දේ මතක් වුණත්, අහපු දේ, දුටුව දේ, වින්ද දේ ඇතත් ඒව මතක් වුණත් අපි ඒව තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නැහැ. ඊළඟට නප්පටිකංකේ අනාගතං. පටිකංක කියන්නේ එක්තරා විදිහකට ප්‍රාර්ථනා කරනවා කියන වගේ අදහසක් තියෙනවා. පටිකංකන කියන්නේ අපේක්ෂා කරනවා, ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා. මෙහෙම වෙනවා නම්, මෙහෙම වෙනවා නම්, මේ විදිහට වෙනවා නම් හොඳයි කියලා. සාමාන්‍ය ලෞකික ලෝකයා නම් ඔය අනාගත පටිකංකනාව බොහොම අගය කරනවා. පුංචි කාලේ ඉඳලා අපිට අනාගත පටිකංකන ඔළුවට දෙනවා. පුංචි කාලේ එහෙම කියනවනේ. ඒ අම්මලා අපච්චිලා වුණත් ඔය අනාගතේ මෙහෙම වෙන්න ඕන, මේ විදිහට වෙන්න ඕන ආදී වශයෙන් කියලා. ඉතින් ලෞකික වශයෙන් ගත්තම නම් ඒව බොහොම ධනාත්මක දේවල් හැටියටයි සලකන්නේ. අනාගත පටිකංකන. මෙතෙන්දි කියනවා නප්පටිකංකේ අනාගතං කියලා. අනාගත කියන වචනේ න ආගත නොපැමිණි කියන එකයි. තාම එහෙම දෙයක් යෙදිලා නැහැ. එහෙම දෙයක් වෙලා නැහැ. වෙන්න
පුළුවන් කියලා වෙන්න ඕනේ කියන අදහස විය යුතුයි කියන අදහස මනසින් කරන එක්තරා ප්‍රමාණයකට මොකද්ද මේ අනාගතය කියලා කියන්නේ මනසින් කරන මේ සංස්කාරය චේතනාකරණය මෙහෙම වෙන්න ඕන ඊට මම මෙහෙම කරන්න ඕන මේ විදියට වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන ආදී වශයෙන් කියලා ඒකත් වර්තමානයේ කරන දෙයක් නමුත් අනාගතයට බර කරලයි වර්තමානයේ හිතන්නේ ඒට මම මෙහෙම කරන්නේ නැහැ මේ දේ ලබා ගන්න මේ දේ සකස් කරන මේ දේ නිර්මාණය කරනවා කියලා හිතන්නේ නම් දැන් නමුත් බර කරන්නේ නිතරම ඉදිරියට මේකට කියනවා අනාගතං කියලා මේකත් මනසින් කරන දෙයක් මනසින් කරන දෙයක් එතකොට එතන කියනවා පටිකංකේ අනාගතං න පටිකංකේ නප්පටිකංක ඔය පද සංදි වෙනකොට තමයි න පටිකංක නප්පටිකංක වෙලා ඔය ව්‍යංජන දිට්ඨ වෙන්නේ ඔය ඉතින් ටිකක් තේරුම් ගත්තම හොඳයි ඔය පාලි කියවනකොට ඔය පහසුවෙන් ඊට පස්සේ තේරෙන්න පටන් ගන්න ධර්මයේ එතකොට අනාගතං න පටිකංකේ එතකොට අනාගතය ගැන තණ්හා මාන දිට්ඨි වශයෙන් පතන්නේ නැහැ කියලා. න පටිකංකේ කියන එක අර්ථකථනය කරද්දී තෘෂ්ණා මාන දිට්ඨි වශයෙන් කියලා අපි කියනවා. අනාගතේ යම් දේවල් කරන්න අපිට ඇති. හිත මේ දේ අනිද්ද මේ දේ අනාගතේ ලබන සතිය ලබන මාසේ කියලා අපි ඉතින් අනාගතේට කාලයක් සැලසුම් කරලා යම් වැඩත් සැලසුම් කරනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බුදුදහමේ එහෙම දේවල් කරන්න එපා කියලා නැහැ. ඒත් මෙතන කියනවා න පටිකංකේ අනාගතං කියලා. අනාගතය පිළිබඳ සැලසුමක් තියෙනවා. හිත අපි මේක කරමු අනිද්ද මේක කරමු ලබන මාසේ ලබන අවුරුද්ද මේක කරමු. කමක් නැහැ. නමුත් ඒවා මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් දෘෂ්ටිමය සැලසුම් කිරීම කියන්නේ මොකක්ද? තණ්හා වශයෙන් සැලසුම් කිරීම, මාන වශයෙන් සැලසුම් කිරීම කියන්නේ අනාගතයට මොකක්ද? ඒව තමයි වැදගත් වෙන්නේ. අනාගත සැලසුම් නෙවෙයි සැලසුම් කවුරුත් කරනවා. ඒ කියන්නේ යමක් දෘෂ්ටිමය වශයෙන් සැලසුම් කිරීම කියලා අපි ගමු. අනාගතේ මේ දේ කරන මෙහෙමම කරනවා. මේ විදිහටම කරනවා. ඒක කොහොමදවත් වෙනස් කරන්නේ ආදි වශයෙන්. එදාටම කරනවා. මේ වෙලාවටම කරනවා. මේ විදිහටම කරනවා. එතනදීම කරනවා. එතකොට අර නිත්‍ය සංඥාවකට බරව යනවා නේද? එතකොට අර දෘෂ්ටිමය දෝෂයක් තියෙනවා. අපි අනාගතේ යම් දේවල් කරන එක ඇත්ත. නමුත් ඒ හෙට දවස එළඹුණාමනේ ඒ හෙට දවසේ ඇති වෙන තත්වයේ එක්කනේ අපි වැඩ කරන්නේ. අද අපි මෙහෙම කිව්වට ඒක එහෙමමයි ඒ වෙලාවට ඒ විදියට ඒ ආකාරයෙන්ම එතනදීම කරනවායි කිව්වොත් එතන නිත්‍ය සංඥාව. දෘෂ්ටිමය දෝෂයක්. අර සාකච්ඡාවේ ආරම්භයේදී කිව්වනේ අපි දෘෂ්ටිමය දෝෂ ඇති කරගන්නේ නැහැ කියලා. අතීතේ සිද්ධ වෙච්ච දේ පිළිබඳවත් එහෙමයි. ඒවා අතීතයට ගියා. ඒවා අනිත්‍ය අනාත්ම විදිහට දකින්න. අනාගතයට සැලසුම් තියෙනවා, පටිකංකනා තියෙනවා. නමුත් මේ නප්පටිකංකේ කිව්වම පටිකංකනා කරන්නේ නැහැ කියලා නෙමෙයි අපි ගන්න. අනාගතයට යම් දේවල් කෙරෙනවා. නමුත් ඒවා තණ්හා දිට්ඨි මාන වශයෙන් කෙරෙන්නේ නැහැ. බොහොම සහැල්ලුවෙන් කරන්නේ. අපි හෙට මේක කරමු. මේ වෙලාවට හමු වෙමු. මෙහෙම කරමු. මේ විදියට කරමු. ඒත් අපි නිතරම අනාගත පටිකංකනාව ගන්නේ අනිත්‍ය අනාත්ම වශයෙන්. වෙන්න පුළුවන් අපි අද සැලසුම් කරනවා හෙට උදේ මේක කරනවා කියලා.
හෙට උදේ හිටියොත් නේ. හෙට උදේ වෙනකොට හෙට දවස වෙනකොට අපි ජීවත්ව සිටියොත් තමයි ඒක කරන්නේ. ඒ දේ කරන්නේ හෙට දවසේ ඒ වටපිටාවේ යෙදලා තිබුණොත් තමයි ඒක කරන්නේ. එතකොට හරි සැහැල්ලුවේ අපි ඒකේ යෙදෙන්නේ. එතකොට අනාගතයට පටිකංකනාවක් තිබ්බට ඒකෙන් පෙලෙන්නේ නැහැ. හෙට ආවොත් හෙට දිනේ ලැබුණොත් අනාගතයේ ලබන සමාසය ලබන සතියේ ලැබුණොත් අපි එදාට යොදාගත්ත දේ කරමු. අන්න ඒ වගේ ලක්ෂණයක්. වර්තමානයේ එතකොට සැහැල්ලුයි. අතීතයක් තිබුණු බව ඇත්ත, දැක්ක ඇහුවා වින්ද ඒක ඇත්ත. අනාගතයට දකින්න අහන්න විඳින්න දෙයක් තියෙනවා ඒකත් ඇත්ත. නමුත් අපි වර්තමානයේ ඉන්නේ හරි සැහැල්ලුවෙන්. ඒකයි මේ අනිශ්චිත විහරණයට මම මේ දේශනාව කිට්ටු කරගත්තේ. අතීතං නාන්වාගමෙය්‍ය අනාගතං නප්පටිකංකේ. ඉතින් මේ දෙක ගැන ආයි වාක්‍යයක් බුදුරජාණන් වහන්සේ කියන යදතීතං තම්පහේනං අපත්තං අනාගතං. යම් අතීතයක් වේද එය දැන් ඉවරයි, නිමයි. මොකද්ද නිමයි කියන්නේ? පහේනං කියන වචනේ මෙතන පාවිච්චි කරලා තියෙනවා. පහේනං කියන වචනේ මෙතන යොදලා තියෙන්නේ අවසන් වෙලා, නිමා වෙලා කියන්නේ. මොකද්ද නිමා වුණා කියන්නේ? දකිමින් ඉඳලා දැකලා ඉවරයි. අසමින් හිටියා දැන් අහලා ඉවරයි. ගන්ධ රස පහස වශයෙන් විඳිමින් හිටපු දේ දැන් විඳලා ඉවරයි. වටහාගෙන ඉවරයි. එහෙනම් ඒක තමයි පහේනං අවසන්. අනාගතං ගැන කියනකොට අපත්තංච අපත්තං. පත්ත කියන්නේ පැමිණීමනේ. කියන්නේ ප්‍රතිෂේධාර්ථය. අපත්තං කියන එකයි අර කලින් වචනේ වගේ අපත්තං කියලා අර පයන් ව්‍යංජනේ දිත්වේ. අනාගතං අනාගතේ පැමිණ නැත. පැමිණ නැහැ. එතකොට එහෙමයි ස්වභාවය. ඒක නිසා මේ දෙක අතීතයක් තියෙන බව ඇත්ත, තිබුණු බව ඇත්ත, අනාගතයක් තිබෙන්න පුළුවන් බව ඇත්ත. ඒවට අපි සැලසුම් කිරීමුත් තියෙන්න පුළුවන්. නමුත් ඒවා ස්ථිර වශයෙන් දෘෂ්ටිමය වශයෙන් වරද්ද ගන්න නෑ. ඒකයි ස්වභාවය. ඔය පළවෙනි ගාථාවෙන් කියන්නේ ඒකයි. අතීතයේ තණ්හාමාන දිට්ඨි වශයෙන් ගැනීමක්වත් අනාගතයේ තණ්හාමාන දිට්ඨි වශයෙන් සැලසුම් කිරීමක්වත් නැත. අතීතයේ ඉක්ම ගියේ අනාගතේ නොපැමිණියේ. තවදුරටත් දේශනාව යනවා. පච්චුප්පන්නං යෝ ධම්මං තත්ත විපස්සති. අන්න පච්චුප්පන්න කියන්නේ වර්තමාන. අපි පච්චුප්පන්න කියන වචනේ පාවිච්චි කළා. ඔකට අපි සිංහල පරිවර්තනය දෙන්නේ වර්තමානයේ කියලා. නමුත් අපේ බුද්ධ ජයන්ති පරිවර්තනවල වර්තමානයේ කියන වචනේ යොදලා නැහැ. පච්චය උප්පන්න හේතුඵල ධර්මතාවෙන් හටගත් කියන එකයි. එතකොට වර්තමානයේ කියන එක හැංගෙනවා එතන. මේ දැන් තවත් පැහැදිලිව කිව්වොත් මේ දැන් පෙනෙන දේ, මේ දැන් ඇහෙන දේ නම් ඇහෙනවා නම් ඇහෙන දේ. දැන් වෙන්නේ මොකද්ද? මේ වර්තමාන මොහොතේ පේනවා නම් අන්න ඒක පේනවා. පේන දේකට තමයි පච්චුප්පන්නේ කියන්නේ. හේතුඵල ධර්මානුකූලව දැන් පේන දේ. ඇහෙනවා නම් ඇහෙන දේ. මේ වෙලාවේ ගන්ධ රස පහස වශයෙන් දැනෙනවා නම් අන්නේ දැනෙන දේ. මේ වෙලාවේ මනසට වැටහෙන දෙයක් නම් වැටහෙන දේ. ඒක තමයි පච්චුප්පන්නේ කියන්නේ. මොකද ඉතින් පරිවර්තනවලදී වර්තමානයේ කියන වචනේත් යෙදිලා තියෙනවා. පච්චුප්පන්නේ. පච්චුප්පන්නං යෝ ධම්මං. ධම්මං කියලා කිව්වේ මොකද්ද? මේ නාම රූප ධර්මනේ. මේ දකින්නේ, අහන්නේ, විඳින්නේ, වටහා ගන්න මොනවද? දැකීම, ඇසීම, විඳීම, වටහා ගැනීම කියන්නේ නාම ධර්ම. දකින්නේ මොකද්ද කියලා අහුවොත් රූප ධර්මයක් නේ.
ඇහෙන්නේ රූප ධර්මයක්. ගන්ධ රස පහස වශයෙන් විඳින්නේ රූප ධර්මයක්. එහෙනම් මෙතන ධම්මං කියේ මොකද්ද? නාම සහ රූප. අපි රූප ධර්ම පහකට බෙදලා පෙන්නන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. පහම රූප ධර්ම. භෞතික දේවල්. හතර මහා භූත. එතකොට ඒවා දකින්නවා කියනකොට එතන නාම ධර්මයක් තියෙනවා. ඇහෙනවා කියනකොට නාම ධර්මයක්. විඳිනවා කියනකොට නාම ධර්මයක්. වැටහෙනවා කියව නාම ධර්මයක්. ඒකයි මෙතන ධම්මං කිව්වේ. වර්තමානයේ යම් ධර්මයක් වේද, යම් නාම රූප ධර්මයක් වේද, පච්චුප්පන්නං යෝ ධම්මා, යම් ධර්මතා සමූහයක් වේද වර්තමානයේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන තත්ත විපස්සති. මොකද කරන්නේ? ගෝචර වෙන ධර්මතාවයේ විපස්සති. ඒ ධර්මතාවයේ විපස්සති. කෙලින්ම වර්තමාන ක්‍රියාවක්මයි යොදලා තියෙන්නේ. විපස්සති. දැන් ඒක දන්න. විශේෂයෙන් දකින්න, ගැඹුරින් දකින්න, නිවැරදිව දකින්න, හරියට දකින්න. ඒකනේ විපස්සති කියන්නේ. ඉතින් ඕකට විපස්සනා කියන වචනේ අපි යොදාගෙන තියෙනවා. විදර්ශනා කියන වචනෙත් යොදාගෙන තියෙන සංස්කෘත පදේ. ඒක තමයි අපි සිංහලෙන් හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. විදර්ශනා කියලා. මේ දැන් පේනවා නම් පේන දේ, ඇහෙනවා නම් ඇහෙන දේ, විඳිනවා නම් විඳින දේ, වටහා ගන්නවා නම් වටහා ගන්න දේ. විපස්සති. ඒක ඇතිසැටියෙන්ම දකින්න. මොකද්ද මේ ඇතිසැටියෙන් දකින්නවා කියන්නේ? දැන් මේ පේන දේ මොකක් වුණා? මොකක් වුණා? අපි දන්නේ වර්තමානයේ කොමක් පෙනේද කියලා. කලින් සැලසුම් කරන්න බෑනේ. ඒක. ඉතින් හේතුඵල ධර්මානුකූලව පච්චුප්පන්නං කිව්වේ ඒකනේ. හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීමක්. මේ දැන් මට මොකක් හරි පේනවා නම් ඒක ඉතින් හේතු ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නේ. මෙතන ඇහක් තියෙනවා, එළියේ රූපයක් තියෙනවා. ඉතින් විඥානය අවදි වෙනවා. ඔය දේවල් නිසා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ. ඕකනේ අපි දකිනවා කියන්නේ. හැබැයි ඒක ධර්මතාවයක් හැටියටම දකින්න ඕනේ. ඒක තමයි විපස්සති කියන්නේ. ධර්මතාවය හේතුඵල ධර්මතාවයක් විදිහටම ඒක දකිනවා. තත්ත විපස්සති. එතකොට අසංහීරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රූහයි. එතකොට අසංහීරං අසංකුප්පං කියන වචනේ දීලා සංහීර සංකුප්ප කියන වචන වල ප්‍රතිෂේධාර්ථ වචන විරුද්ධ පද. එතකොට ඕවට අපි කිව්වා ඕනනම් ඩික්ෂනරි වලට ගිහිල්ලා බලන්න පුළුවන් සංහීර. මොකද්ද අසංහීර කියන්නේ කියලා. එතනම අපිට කෝෂාර්ථය ගන්න පුළුවන්. කෝෂාර්ථයට ගිහිල්ලා බැලුවොත් ඩික්ෂනරි මීනින් එක පැහැර ගන්න බෑ කියනවා, පරදවන්න බෑ, හොලවන්න බෑ කියන වගේ වචන පෙරදවිය නොහැකි, සෙලවිය නොහැකි වගේ තේරුම් දීලා තියෙන අසංහීර කියන වචනවල. මොකද්ද මේ පරදවන්න බෑ, හොලවන්න බෑ කියන එකෙන් අදහස් කරන්නේ? අර පේන එකද? පේන එක හොලවන්න බෑ කියන එකද? මේ දැන් මට පේන රූපේ හොලවන්න බෑ කියන එකද? එහෙම නැත්නම් පරදවන්න බෑ කියන එකද? නෑ. ඔන්න ඒක එතෙන්දි තමයි අපිට අර ධර්මාර්ථය ගන්න වෙන්නේ. කෝෂාර්ථය ඉක්මවලා ගිහිල්ලා ධර්මාර්ථය ගන්න වෙන්නේ. අර යම් කිසි කෙනෙක් අතීත දේ තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒ අතීත දේ පස්සේ යන්නෙත් නැත්තම් අනාගතය පිළිබඳව කරන සැලසුම් තණ්හාමාන දිට්ඨි වශයෙන් කරන්නෙත් නැත්තම් වර්තමානයේ ඒ පුද්ගලයා මේ දැන් දකින අහන විඳින දේ විදර්ශනාවෙන්ම දකිනවා නම් තත්ත විපස්සති. එතකොට එයාගේ හිතේ ස්වභාවය මේ කියන්නේ. අසංහීරං අසංකුප්පං.
සංහීර සංකුප්ප කුප්ප කියන වචනේ අර්ථය දැන් අපි දන්නවා. කෝප්පය වෙනවා, කැළඹෙනවා කියන අර්ථයනේ තියෙන්නේ. එතකොට අසංහීර කියන වචනේ තියෙන්නේ ඊට සමාන අර්ථයක්නේ. සෙලවිය නොහැකි, පෙරදවිය නොහැකි වගේ අර්ථ දීලා තියෙනවානේ. සෙලවිය නොහැකි කියන අර්ථය ගත්තොත්. ඒකවල අර හිත චංචල නැහැ, කම්පා වෙන්නේ, කැළඹෙන්නේ කියන අර්ථය. ඒ අර්ථය දෙන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් ඔක තමයි තතං විද්වා මනුබ්‍රෝහය. මේ කියන ආර්ය ප්‍රතිපදාව බුද්ධිමත්ව තේරුම් ගන්න තැනත්තා, අවබෝධ කරගන්න තැනත්තා. කොහොමයි වර්තමානයේ යාගේ මනස අසංහීරං අසංකුප්පං. කලබල වෙන්නේ, කෝප්ප වෙන්නේ නැත්තම් අපි අර කලින් කිව්වා වගේ හිත දූෂ්‍ය වීමක් නැහැ. අතීතයක් තියෙන බවත් ඇත්ත, අනාගතයක් තියෙන බවත් ඇත්ත, වර්තමානයක් තියෙන බවත් ඇත්ත. ඔය තුන නැත්තම් බුදුරජාණන් වහන්සේ කොහොම කියන්නේ? නම් කෙලින්ම අතීතයක් නෑ, අනාගතයක් නෑ, වර්තමානයකුත් නෑ කියන්න පුළුවන් නේ. සමහර එහෙම බණක් දැන් ඇහෙනවනේ අපි. නෑ ඔය තුනම තියෙනවා. තුනම තියෙන. නැත්තම් ඔහොම දේශනා කරන්න ඕනේ නෑ. හැබැයි ඒ තුන සම්බන්ධයෙන් අපේ ප්‍රතිපත්තියයි වැදගත් වෙන්නේ. ඔය තුන නැහැ කියලා නිකන් තවත් අමුතු විකෘතියක් හදාගන්න ඕනේ නැහැ. ඔය තුනම තියෙනවා. අතීතයකුත් තිබුණා, අනාගතයකුත් තියෙනවා. අපි සැලසුම් කරලා තියෙනවා. වර්තමානයකුත් තියෙනවා. නමුත් ඊට අදාළ අපේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි බද්දේ කරත්තය. තියෙනවා. අපි මේ වචන බද්දේ කරත්ත කියන වචනේ අපි තාම සාකච්ඡා කරේ නෑ. අගටම අපි ඒක ගමු. එතකොට අතීත අනාගත වර්තමාන තුන සම්බන්ධයෙන් අපි කොහොමද කටයුතු කරන්නේ? අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං පච්චුප්පන්නං. ඒක තමයි අපි වර්තමානයේ කියලා ගන්නෙ. තත්ත විපස්සති. ඒක. එතකොට අතීත අනාගත දෙක උනත් ඇත්ත වශයෙන්ම ගත්තොත් පච්චුප්පන්න ස්වභාවයක් තියෙනවා. දැන් අතීතේ මතක් වෙන්නේ දැන්නේ. ඉක්ම ගියදී මතක් වෙන්නේ වර්තමානයේ. මතක් වුණාම ඒක තත්ත විපස්සති. ඒක විදර්ශනා කරගන්න ඕනේ. ඒකේ යථා ස්වභාවය මෙහිමයි. ඒ අතීත දේ තණ්හා මාන දිට්ඨි වශයෙන් නොගන්නේ. අනාගතං නප්පටිකංකේ කියන්නේත් ඒකමයි. ඒක ඇවිල්ලා නැහැ, පැමිණිලා නැහැ. අනාගතයේ සැලැස්මක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා, ඒවා තියෙනවා. නමුත් පටිකංකන නැහැ. තණ්හා මාන දිට්ඨි වශයෙන් නෙමෙයි ඒවා සැලසුම් කරලා තියෙන්නේ. ඒ ඉලක්ක නিত্য ඉලක්ක නෙමෙයි, අනිත්‍ය මත තියාගත්ත ඉලක්ක තියෙනවා. එතකොට මේ දෙකත් වර්තමානයේ නේ. ඊළඟට ඔයිට අමතරව පච්චුප්පන්නයක් තියෙනවා. දැන් මතුවලා තියෙන தত্ত্বය. දැන් පේන, ඇහෙන, දැනෙන, විඳින දේ. ඒකත් අපි දකින්නේ අනිත්‍ය අනාත්ම ආදී වශයෙන්. එතකොට බලන්න අපේ මනස කොහොමද තියෙන්නේ කියලා. දැන් මේක කරලා බලන්න. දැන් අපි මේ බද්දේ කරත්තේ ගන්නේ මේ කුසලතාවය කියලා අපි ගමු. බද්දේ කරත්ත කුසලතාවය කියලා අපි ගමු. මේක කරලා බලන්න. කරන්නේ වර්තමානයේ, කරන්නේ දැන්. අතීතේ මතක් වෙන්නේ දැන්, අනාගතයට සැලසුම් කරන්නේ දැන්. ඊට පස්සේ පච්චුප්පන්න වශයෙන් මේ මොහොතේ යමක් පේනවා නම්, ඇහෙනවා නම්, දැනෙනවා නම් ඒකත් දැන් වර්තමාන. ඉතින් ඔය ගැන හිතලා තමයි සමහරව අතීතයක් නැහැ, අනාගතයක් නැහැ කියලා කියන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඔහොම කියාගෙන ගිහිල්ලා වර්තමානෙකුත් නැහැ කිව්වම තමයි ඒගොල්ලොන්ට තමන් කියාගෙන ආපු එකේ වැරද්ද පේන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේම කියන්නේ අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, වර්තමානයක් නැහැ කියලා කියන්නේ. තුනම පිළිගන්නවා. හැබැයි මේ අතීත අනාගත වර්තමාන, අතීත අනාගත පච්චුප්පන්න තුනෙහිලා ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ.
අතීතය අනාගතය වර්තමානය කියලා එකක් නැහැ කියලා නිකන් 아무තු විකාරයක් විකෘති වැරදි දෘෂ්ටියකට එනවට වඩා අරදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිපදා. ඒක තමයි බද්ධේ කරත්ත ප්‍රතිපදාදී. ඉතින් ඔහොම දේශනා කළා අපි තුන්වෙනි ගාතාවට යනවා. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා වරණං සුවේ නහිනෝ සංගරං තේනමා මහාසේනේන මච්චුණා. මරණය ගැන කියන්නේ. මරණ ධර්මතාවය ගැන එතන තුන්වෙනි ගාථාවේ කියන්නේ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. සුවේ කියන්නේ හෙට කියන අර්ථය. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? කෝජඤ්ඤා කවුද දන්නේ සුවේ හෙට මරණම් මැරෙයිද කියලා? ඒක නිසා අජ්ජේව අදම ආතප්පං කිච්ඡං කෘත්‍ය වන්නේ ආතප්පය. ඉතින් ආතප්ප කියන එක අපි දැන් දන්නවා. අර උඩින් කිව්ව දෙයම තමයි ආතප්ප කියන්නේ. අදම කරන්න ඕන දේ මොකද්ද? දැන් කරන්න ඕන දේ මොකද්ද? හිත මැරෙයිද දන්නේ නැහැ. ඒක නිසා අද කරන්න වැඩක් තියෙනවා. ඉතින් අපි ලෞකික වශයෙන් නම් ඕවට වෙන දේවල් කියයි. හිත මැරෙයිද කියලා කවුද දන්නේ? අද අපිට කරන්න වැඩක් තියෙනවා කියලා ලෞකික වැඩක් කරනවා. එහෙම දෙයක්ත් ලෝක විවහාරයේ තියෙනවා. නමුත් මෙතන කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. මෙතන කියන්නේ අර අද කරන දේ මොකද්ද? අද කරන දේ තමයි අර උඩින් කිව්වේ. අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං. පච්චුප්පන්නං විපස්සති. ඕක තමයි අද කරන දේ. ඔය ඕකට උත්සාහ කිරීම. දැන් මේ ආතප්ප කියන වචනේට පරිවර්තන දීලා තියෙන ආතාපන වීරිය, කෙලස් තවන වීරිය ඔය ආදී වශයෙන්. ඒක වැරද්දක් නෑ ඒ අර්ථකථනය. අජ්ජේව කිච්ඡං ආතප්පං. අද කර යුතු දේ අද කරන්න කියලා. මොකද්ද අද කළ යුතු දේ කියන්නේ? අර මුලින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා. අතීතං නාන්වාගමෙය්‍ය ඒක කරන්නේත් අද. අප්පටිකංගේ අනාගතං ඒකක් කරන්නේත් අද. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති ඒකත් දැන් කරන දෙයක්. ඒක තමයි අජ්ජ කිච්චේ. දැන් කළ යුතු දේ. දැන් කළ යුතු දේ ඒක තමයි. ඒක පසුබට නැතුව කරන්න. ජීව කිච්ඡං ආතප්පං. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? දැන් නම් ඉතින් ඒක හොඳටම අපිට පැහැදිලි. හෙට නෙවෙයි අද මැරෙන්නත් පුළුවන්. මේ කොරෝනා වසංගතය නිසා මරණය හරිම සුලභ දෙයක් බවට මරණ ධර්මතාවයේ හැබෑ ස්වરૂපය හොඳට ප්‍රකට කරමින් පවතින යුගයක් අපි ඉන්නේ. කෝජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? හෙට නෙවෙයි. මේ අද මැරෙයිද කියලා කවුද දන්නේ? තව පොඩ්ඩකින් සුවේ කියන එක හෙට දිනේ හැටියට ගන්න හොඳ නැහැ. මේ ආමනේ සුවේ කියන වචනෙට පාලියෙන් දීලා තියෙන්නේ හෙට කියන අර්ථය. අජ්ජාත සුවේ හෙට කියලා තමයි වචනාර්ථය නම. අජ්ජ කියන එක අද දවස කියලා නෙවෙයි ධර්මයට අනුව ගන්නෙ මේ මොහොතේ. දැන් කියන එකයි සුවේ කියන එක හෙට දවස කියලා හැටියට තමයි සාමාන්‍යයෙන් කෝෂාර්ථයේ තියෙන ධර්මාර්ථය කියන්නේ ඊළඟ මොහොත කියන එක. මේ මොහොත ඊළඟ මොහොත. එතකොට අජ්ජ කිව්වේ මේ මොහොත, සුවේ කිව්වේ ඊළඟ මොහොත. කෝජඤ්ඤා මරණං සුවේ කියන්නේ ඊළඟ මොහොතේ මැරෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා අජ්ජ මේ මොහොතේ කළ යුතු දේ කරන්න. මේ මොහොතේ කළ යුතු දේ තමයි අර උඩින් කිව්වේ බුදු පියාණන්. අතීතං නාන්නෝගෙමි නප්පටිකංකේ අනාගතං පච්චුප්පන්නං විපස්සති. ඒකයි ස්වභාවය. අතීතේ තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලගෙන ඉන්නෙත් නෑ, අනාගතේ තණ්හාමාන දිට්ඨි වශයෙන් සැලසුම් කරන්නෙත් නෑ. මේ මොහොතේ යමක් ඉන්ද්‍රිය ගෝචර වෙනවාද ඒක අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් දකිමින් තමයි ඉන්නේ. එතකොට අසංහේරං අසංගොප්පං අන්න මනසේ ස්වභාවය. චලඹීමක් නැහැ, විසිරීමක් නැහැ, කලබලයක් නැහැ.
අපි ඔය සංහීර සංකෝප්ප වෙන්නේ අතීත අනාගත දෙකටයි වර්තමානයේ විපස්සනා නොකිරීමයි නිසානේ. එහෙනම් අපි අර කියන අනිශ්චිත විහරණයට එන්න හරි ලේසි. හොඳ උපදේශනයක් මෙතන තියෙන්නේ. ඒකයි. ඉතින් මරණය ගැන තව ඩිංගක් මේ තුන්වෙනි ගාථාවේ කියන නහිනෝ සංගරන්තේන මහසේනේන මච්චුනා. මේ මරණයට ඉතින් මහා සෙනගක් ඇති මහා පිරිසක් ඇති මාරයා කියලා කොහොම කියන. මහා සේනේ මච්චු. ඒකයි. ඒ කියන්නේ ලේසියෙන් පරාජය කරන්න බෑ. මහා පිරිසක් සහිත මේ දුව එන මහා විශාල බලයක් වගේ කියලා. මරණයේ ස්වභාවය. ලේසියෙන් එහෙම පරාජය කරන්න බෑ. අහු වෙනවාමයි ගොදුරු වෙනවාමයි. ඊළඟට කියන නහිනෝ සංගරන්. සංගර කියන වචනේ අදහස මේ යාලුකමක් ඇති කරගන්න නැත්නම් ඔය අල්ලසක් දෙන්න දීලා මේ යාලු කරගන්නේ අපි. එහෙම බෑ කියන. මරණ ධර්මතාවය අල්ලස් දීලා පස්සට දාගන්න. මේ පස්සේ එන්න කියලා මොන හරි යාලුකමක් කර. ඒකෙන් බේරිලා ඉන්න බෑ කියන අදහස මේ දෙන්නේ. තේන මහා සේනේන මච්චුනා. ඒ මහා සේනගක් මහා බලයක් ඇති මරණය සමග එය අල්ලසක් දීලා පස්සට දාගන්න බෑ. ඕක තමයි. ඔන්න විහරණය. ඔන්න අනිශ්චිත විහරණය. ඔන්න බද්දේ කරත්ත විහරණය. ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන් දෙතං. තං වේ බද්දේ කරත්තෝති සත්තෝ සන්තෝ ආචික්කතේ මුනි. එතකොට මේ ඔන්න පැහැදිලි කරලා අන්තිමට කියනවා ඒවං විහාරේ. මෙන්න මේ දීවි පැවැත් මේ විදිහට ජීවත් වීම විහාරින් කියලා කියන්නේ මේ විහරණය. මේ ආකාරයට ජීවත් වීම. වර්තමානයේ ජීවත් වෙන. අපි හැබැයි ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඕක තමයි මේ ආර්යයන්ගේ ක්‍රමය. ආර්ය ක්‍රමය කියලා කියන්නේ ඒකයි. ඒ විහාරින් ආතාපින් අර ආතාපි කියන වචනේ නැවත එදිලා තියෙනවා. ඒ කියන්නේ අර අතීත අන්වාගම කරන්නේ නැතුව අනාගතේ පටිකංකනා කරන්නේ නැතුව වර්තමානයේ විපස්සනා කරමින් ජීවත් වීම තමයි මේ ආතාපි විහාර කියලා කියන්නේ. කෙලස් තවමින් කෙලස ගන්න නැතුව කෙලෙසෙන්නේ නැතුව ජීවත් වීම. කෙලස ගන්න හිතනේ ඇඟ නෙවෙයිනේ. හිත කෙලස ගන්න නැතුව ජීවත් වීම. ඒවං විහාරින් ආතාපි. අහෝරත්ත මතන් දියන් කියන්නේ දිවාරය දෙකේදීම ඒ විදිහට ජීවත් වීම තං වේ බද්දේ කරත්තෝ. අන්න ඒක තමයි බද්දේ කරත්තේ කියන්නේ. සන්තෝ ආචික්කතේ මුනි සන්තෝ ආචික්කතේ. සත්පුරුෂෝ මුනිවරු විසි මේ දේශනා කරන ලද බද්දේ කරත්තේ කියන්නේ ඕක තමයි. ඒත් බද්දේ කරත්ත කියන වචනෙට අර්ථ දෙන්න උත්සාහ කරලා තියෙනවා. සමහරව අර්ථකථනය කරන්න කියලා තියෙනවා භද්‍ර වූ එකම රාත්‍රිය කියලා. මේ අර්ථකථනයේ ඉතින් සම්ප්‍රදායිකව ඇවිල්ලා තිබුණාට ඒ තරම් ගැළපෙන අර්ථකථනයක් නෙවෙයි. බද්ද කියන වචනට යහපත් කියන අර්ථය දෙන්න. ඒක එක කියන රත් රාත්‍රිය කියලා ඔහොම අර්ථකථන දෙන්න උත්සාහ කරලා තියෙන කෝෂාර්ථ. නමුත් අපි එහෙම අර්ථයකට යෑම සුදුසු නැහැ. බද්දේක රත්ය කියන්නේ යම් කිසි ප්‍රතිපදාවක්. යම් ප්‍රතිපදාවල් වලට බුදුරජාන් වහන්සේ දැන් අනිශ්චිත විහරණය. ඒකේ ධර්මාර්ථයයි අපි ගන්න ඕන. කෝෂාර්ථයට යන්න හොඳ නැහැ. ඒකටත් බද්දේක රත්ත කියන ඒ ප්‍රතිපදාවට දීලා තියෙන්නේ භද්‍ර වූ එකම රාත්‍රිය කියලා කෝෂාර්ථය දීලා තියෙන්නේ එහෙම. ඒ වගේ අර්ථ දීලා තියෙනවා. නමුත් මේක එහෙම යන්නේ නැතුව මේ උතුම් ප්‍රතිපදාවක් හැටියට අපි ගන්නවා. මොකද්ද?
අතීතයේ තණ්හා මාන දිට්ඨි වශයෙන් අතීතය ගැන හිතන්නෙත් නැහැ. ඉක්ම ගිය අතීතය ගැන තණ්හා මාන දිට්ඨි වශයෙන් හිතන්නෙත් නැහැ. අනාගතයේ සැලසුම් කරද්දී තණ්හා මාන දිට්ඨි වශයෙන් සැලසුම් කිරීමකුත් නැහැ. එතකොට දෙකෙන්ම ගැලවිලා. අතීතයක් නැහැ නෙමෙයි අතීතයකුත් තියෙනවා. අනාගතයේ සැලසුම් නොකර ඉන්නව නෙමෙයි ඒකත් කරනවා. දෙකෙන්ම මිදිලයි. ඊළඟට වර්තමානයේ පච්චුප්පන්නං විපස්සති. වර්තමානයේ පසිනුරන්ට සමානසට ගෝචර වෙනදී විපස්සති. ඒවා නිට්ටය අනාත්ම වශයෙන් තමයි දකින්නේ. ඇති තතු ඇති ආකාරයෙන් ඇත්ත తත්වේ දකිමින් වාසය කරනවා. ඒක තමයි පද්දේ කරත්ත ප්‍රතිපදාව කියලා කියන්නේ. හොඳයි. ඔතනින් පස්සේ දැන් ඔය උද්දේශ වශයෙන් ඔය ගාථා හතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඔගේ විභංගයකුත් පැහැදිලි කරලා තියෙනවා. අපි ඒකත් ඩිංගක් මෙතෙන්දී අවධානය යොමු කරමු. දැනටමත් අපි විභංගයේ කෙරුණා සාකච්ඡාව. නමුත් බුදුරජාන් වහන්සේගේ විභංගයේ තියෙන දේ අපි කතා කර දේ අතර පරස්පරයක් තියෙනවද බලමු. මොන විභංගයේ පටන් ගන්නව කතංච බික්කවේ අතීතං අන්වාගමේති. අන්න නාන්වාගමේති අන්වාගමේති දෙකම පැහැදිලි කරනවා. අතීතය අනුව යනවා. අතීතයේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නවා කියන්නේ මොකද්ද? ඒවං රූපෝ අහෝසින් අතීත මද්ධානං තත්ත නන්දින් සමන්වා නීති. එතකොට අතීතයක් තියෙන ඒවං රූපෝ අහෝසි. ඒවං රූපෝ කිව්වම රූප කියන රූපකාය ගන්න පුළුවන්. පංචස්කන්ධ වශයෙන් ගන්නත් පුළුවන්. එහෙමයි මෙතන දේශනාවට ගියාමත් අපිට පේන්නේ. ඊළඟට ඒවං සංඤෝ ඒවං සංකාරෝ ඒවං විඥාන ආදී වශයෙන් රූප වේදනා ඒවං වේදනා ඒවං රූපෝ ඒවං වේදනා ඒවං සංඤෝ ඒවං සංකාරෝ ඒවං විඥාන. එතකොට අර මේ රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය ඒවං අහෝසින් කියන්නේ අර අතීත පදේ ඉක්ම ගිය ස්වභාවය පෙන්නන්න යෙදෙන පදේ විය. මෙන්න මෙහෙමයි උනේ. අතීතේ රූපය මෙහෙමයි. රූපකාය හරි රූපස්කන්ධය හරි රූප ධර්මය හරි රූපෝ කිව්වම ඒක හරි ගැඹුරු පදයක්. ඒකෙන් හුදෙක් රූප ධර්මයේ විතරක්වත් එහෙම නැත්නම් රූපකාය විතරක්වත් රූපස්කන්ධය විතරක්වත් ගන්නෙ නැහැ. රූපෝ කිව්වම ওই තුනම ගන්න පුළුවන්. රූප ධර්ම රූපකාය රූපස්කන්ධ. ඉතින් අතීතයේ රූප ධර්මය අහවල් රූප ධර්මයේ අතීතයේ මෙහිමයි. නැත්නම් රූප කාය මගේ රූප කාය මගේ ශරීරයේ අතීතයේ ඉස්සර මම මෙහිමයි. අපි එහෙම කියනවනේ. ඉස්සර මම තරුණ කාලේ මැදිවියේ මම මෙහිමයි කියලා. අර ඉක්ම ගිය රූප ධර්මය නැත්නම් රූප කාය රූපස්කන්ධය ගැන අපි කතා කරනවා. මතකයිනේ වර්තමානයේ. එහෙම තියෙනවා. එතකොට අන්වාගමේති කියන්නේ ඒ අනුව ඒ තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්නවා කියන්නේ මොකද්ද? තත්ත නන්දින් සමන්වා නීති. නන්දි කියන වචනේට පාලියෙන් දෙන්නේ තෘෂ්ණාව කියන තේරුම. තණ්හාමාන දිට්ඨි. නන්දි කියන වචනේ සතුටු වෙනවා කියන අදහසක් තියෙනවා. තණ්හාමාන දිට්ඨි වශයෙන් සතුටු වීම. තණ්හාවෙන් බැඳිලා සතුටු වෙනවනේ. මට මෙහෙම තිබුණා මේ විදියට තිබුණා. මෙහෙම කරා මං ඉස්සර මෙහෙමයි කියලා බලන්න ඔය අතීතය ගැන අපි කතා කරනකොට දන්නේම නැතුව මේක මතුවෙලා ඇවිල්ලා මේ ලක්ෂණේ පේන්න තියෙනවා. එහෙම තියෙනවා. කවුරු හරි කිව්වොත් අනේ නිකන් ඉන්න ඔයා හිටින් ඉස්සර එහෙම වුණාට දැන් බලන්නකෝ කිව්වම ඔන්න අර අතීතය එක්ක නන්දි සමන්නා ගත වෙලා තියෙනවා නම් ඒකත් එක්ක
බැඳීමක් තියෙනවා නම් අන්න එතෙන්දී අන්න සංකුප්ප සංහීර වෙනවා. ඒ කියන්නේ අර කලින් කිව්වේ අසංකුප්පං අසංහීරං කියන වචන දෙක. එතකොට ඔන්න කලබල වෙනවා. එතකොට කවුරු හරි කිව්වොත් ඉතින් අතීතය ගැන කියනකොට මෙහිමයි කියලා කවුරු හරි කිව්වොත් එහෙම අනේ නිකන් බොරු කියන්නේ බා කවුද දන්නේ ඔයා එහෙමද ඒ කාලේ එහෙමද කියලා කිව්වොත් එහෙම ඔන්න ඉතින් කලබල. එයයි එහෙම වෙන්නේ ඒ අතීතය අන්වාගම වෙලා තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලාගෙන ඉන්නේ. අන්න ඒකටයි බුදුරජාණන් වහන්සේ කතංච බික්කවේ අතීතං අන්වාගමේති. ඉක්ම ගිය දේ තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලා ගැනීම. අන්වාගමනේ. මෙතෙන්දි කියන්නේ බද්දේක රත්ත ප්‍රතිපදාවේදී අතීතය අන්වාගම කරන්නේ නැහැ නාන්වාගමේ. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඤ්ඤාණ. පංචස්කන්ධයට මූලික වෙන නාම රූප ධර්මනේ. මෙතන නාමයි රූපයි කියන්නේ ස්කන්ධ නෙවෙයි. හැබැයි පරිවර්තනයේදී නම් ස්කන්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරලා නැහැ මෙතන. රූපං, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියලා තියෙනවා. රූපං කිව්ව ගමන් අපි ওই පහ කියපු ගමන්ම අපි එකපාරට ඔලුවට ගන්නවා ස්කන්ධ කියලා. නෑ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ කියන්නේ ස්කන්ධ නෙමෙයි. නාම රූප ධර්ම. මේ කියන්නේ මූලිකාර්ථයෙන් බුදු පියාණන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරන්නේ. එහෙනම් ඒවං රූපක්ඛන්தோ, ඒවං වේදනක්ඛන්தோ, ඒවං සංඥාක්ඛන්தோ හෝසින්, ඒවං සංකාරක්ඛන්தோ හෝසින්, ඒවං විඥානක්ඛන්தோ හෝසින් කියලා මේක දේශනා කරන්න තිබුණා. එහෙම නෑ. නමුත් මේ පරිවර්තකය කෙලින්ම නහනෙන්නේ කිසියෙන් අතීත පංචස්කන්ධය කියලා ස්කන්ධය කියලාම දාලා තියෙනවා. ඒවෙතින් අර පරිවර්තන දෝෂ නෑ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒ නාම රූප ධර්ම. ඕවෙන් තමයි ඉතින් ස්කන්ධ කොට නැගෙන්නේ. ඒ ස්කන්ධ වලට තමයි ඊට පස්සේ අවිද්‍යාව නිසා උපාදාන කරලා අන්තිමට තුන්වෙනි පියවරේදී උපාදානස්කන්ධත් හැදේ. බුදුරජාණන් වහන්සේ ඒව ගැන නෙවෙයි එච්චර දුර යන්න දෙන්නේ නැහැ. මේ නාම රූප ධර්මතා ඉක්ම ගිය රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ අන්වාගමේති. ඒවා තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලා ගැනීමටයි අන්වාගමේති කියලා කියන්නේ. කතංච බික්කවේ අතීතං අන්වාගමේති. ඉක්ම ගිය දේ තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්නෙ නෑ. ගැනීමට අන්වාගමේති. ඊළඟට පැහැදිලි කරනවා කතංච බික්කවේ අතීතං නාන්වාගමේති. අල්ලා නොගැනීම කියන්නේ මොකක්ද? ඒවං රූපෝ අහෝසින් අතීත මද්දානන්ති තත්ත නන්දින් න සමන්වානේති. න තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්නෙ නැහැ. රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් තිබුණා ඉක්ම ගියා. ගන්නෑ. ඒක තමයි නාන්වාගමේ. ඒක තමයි මෙතන කුසලතාව. බද්දේක රත්ත ප්‍රතිපදාවේ ස්වરૂපයේ අන්වාගමේති නෙවෙයි නාන්වාගමේ. ඊළඟට අර පටිකංග අනාගතය ගැන ඔය විදිහටම දෙපැත්තම විස්තර කරනවා. කතංච බික්කවේ අනාගතං පටිකංකති. කතංච බික්කවේ අනාගතං නප්පටිකංකති. පටිකංකනාව මොකද්ද? පටිකංකනාව නොවන්නේ කොහොමද කියලා. දැන් ඔය විභංගය යන්නේ පැහැදිලි කිරීම. ඉස්සරලා පැහැදිලි කරනවා මොකද්ද අනාගත පටිකංකන. කතංච බික්කවේ අනාගතං පටිකංකති. මොකද්ද මේ අනාගතයේ නොපැමිණි දේ නැත්නම් අනාගත සැලසුම පටිකංකනාව කියලා කියන්නේ. ඒවං රූපෝ සියං අනාගත මද්ධානන්ති තත්තනන්දින් සමන්වා නීති. මම අනාගතේ මෙහෙම වෙන්න ඕන, මේ විදියට වෙන්න ඕන. රූපය මෙහෙම වෙන්න ඕන, වේදනාව මෙහෙම විඳීම මෙහෙම වෙන්න ඕන, හඳුනා ගැනීම මෙහෙම වෙන්න ඕන, සංඥා සංකාරය මෙහෙම වෙන්න ඕන, විඥානය මෙහෙම වෙන්න ඕන. ඉස්සරහටත් යන්නේ ඕකමනේ. රූපකාය ඉස්සරහට තල්ලු කරනවා. තල්ලු කරද්දී අපි මෙහෙදී සැලසුම් කරනවා මම මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ කියලා මේ සැලසුමක් තියෙනවා. ඒක නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙම සැලසුමක් තියෙනවා. මොකද ඒක
න පටිකංකති. පටිකංකනා කරන්නේ කියලා කියන්නේ අරක තමයි. මේ සැලසුම තණ්හාමාන දිට්ඨි වශයෙන් නෙවෙයි. නිත්‍ය සංඥාවකින් ආත්ම සංඥාවකින් සැලසුම් කිරීමක් නැහැ. මේක මෙහිම කරමු අපි මේක මම මෙහෙම කරනවා. නමුත් ඒක අනිත්‍යයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක අනාගත සැලසුම් ඔක්කොම අපි කරන්නේ අනිත්‍යතාව නැමැති අඩිතාලම උඩ තමයි ඔක්කොම සැලසුම් කරන්නේ. එතකොට බලන්නකො. ෆවුන්ඩේෂන් එක අනිත්‍ය. ඒක උඩ තමයි ඔක්කොම අනාගත සැලසුම් කරන්නේ. එහෙමයි ස්වરૂපේ. ඉතින් කවුරු හරි අනාගත සැලසුම් නිත්‍ය සංඥාවෙන් සැලසුම් කරනවා නම් ඒකට තමයි පටිගංගති කියන්නේ. බද්ධේ කරත්ත ප්‍රතිපදාවේදී බුදු පියාණන් වහන්සේ කියන්නේ අනාගතං නප්පටිගංගති. අනාගතයේ සැලසුම් කරන එක ඇත්ත හැබැයි වෙනම අනිත්‍යතාව නැමැති අඩිතාලම උඩ ෆවුන්ඩේෂන් එක උඩ තමයි අපි ඔක්කොම අනාගතයේ සැලසුම් කරන්නේ. ගොඩනගන්නේ. එහෙමයි ස්වરૂපේ. ඉතින් ඔය සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් නෙගටිව් කියලා. ඒ ඇත්ත తත්ත්වය ඒකයි. ඇත්ත తත්ත්වයේ අනිත්‍යතාවය. එහෙනම් අනාගතං නප්පටිගංගති කියන්නේ අනාගතයට සැලසුම් නොකරනවා නෙවෙයි. දෘෂ්ටිමය වශයෙන් වරද්ද ගන්න. තණ්හාමාන වශයෙන් සැලසුම් කරන්නේ. ඒකයි ස්වභාවය. නන්දින් න සමන්වා නීති. ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට අනාගත පටිකංකනාවයි අතීත මේ අන්වාගමනයයි කියන දෙක භංග කරන පැහැදිලි කරන. ඊළඟට පච්චුප්පන්. කතංච බික්කවේ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති සංකුප්පති. සංහීර සංකුප්පන වචන දෙකනේ පාවිච්චි කරන්නේ. වර්තමාන දෙයින් මොකද්ද මේ කැළඹෙනවා දූෂ්‍ය වෙනවා කියලා කියන්නේ. ඉද බික්කවේ අසුතවා පුතුජනෝ අරියානං අදස්සාවි අරි ධම්මසකෝ විදු අරි ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මසකෝ විදු සප්පුරිස ධම්මේ අවිනීතෝ. මෙහෙම වෙන පුද්ගලයා ගැන ඉස්සෙල්ලා කියනවා. අසුතවා පුතුජනටයි මේක වෙන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තාන. අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහමයි ගන්නෙ. ඒ පහ මමය මගේ මට ඕන හැටියට පවත්වන්න පුළුවන්. ඒකෙන් මම නියෝජනය වෙනවයි. ආදී වශයෙන් මේ පිළිබඳව ඇති කරගන්නා වූ වැරදි දෘෂ්ටිය සහ වැරදි විවහාරය. ඒක තමයි වර්තමානයේ සංහීරති කියන්නේ. එහෙනම් අසංහීරති කතංච බික්කවේ පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති න සංකුප්පති. සංකුප්ප කියන වචනේ නොගත්තත් අපි ඒකක් ගමු. මොකද ගාථාවේ අසංහීරං අසංකුප්පං කියන වචන දෙකම ඉදලා තියෙනවා. එතකොට බද්ධේ කරත්ත ප්‍රතිපදාවේ ස්වરૂපය තමයි කතංච බික්කවේ පච්චුප්පන්නේසු ධම්මේසු න සංහීරති. කලබල නොවන ගතිය. ප්‍රකෝපනේ නොවන ගතිය. දැන් මේ වර්තමාන මොහොතේ ඇස කන නාසය දිවකය මන ක්‍රියාත්මක වීම රූප වේදනා සංඥා සංකාර විඥාන පංච නාම රූප ධර්ම ඒවා ක්‍රියාත්මක වෙද්දී අර තත්ත්ව විපස්සති කි ඒක අර යථා ස්වභාවයෙන්ම දකිනවා මගේ මට ඕන හැටියට කියලා ගන්නෙ නෑ කියන්නේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වයි පටිච්ච සමුප්පන්න විදියට ගන්නවා කියන්නේ. ඕකයි ස්වභාවය. ඉතින් ඔන්නෝකයි මේ බද්ධේ කරත්ත ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් ඔය විභංගයෙන් පස්සේ නැවතත් බුදුරජාණන් වහන්සේ අර ගාථා 4 එහෙමම දේශනා කළා. ඔන්න බද්ධේ කරත්තස්සව බික්කවේ උද්දේශංච විභංගංච දේශිස්සාමි ඉති යන්තං වොත්තං ඉදමේතං පටිච්ච වොත්තං. මම මුලින්ම කිව්වනේ බද්ධේ කරත්ත ප්‍රතිපදාව කෙටියෙන් සහ සවිස්තරව කියනවා කියලා. උද්දේශං කියන්නේ කෙටියෙන්, විභංගං කියන්නේ සවිස්තරව,
ඔන්න ඕක තමයි කෙටියෙන් ගාථා 4ක් හැටියට කියලා. ඊට පස්සේ විභංගම් වැඩිදුර විස්තරයකට ඉදිරිපත් කළා. ඉදමෝච භගවා අත්තමනාතේ වේකෝ භගවතෝ වාසිතං අභිනන්දෝ. ඒක බද්දේ කරත්ත ප්‍රතිපදාව කියලා කියන්නේ මේ ගාථා 4 හොඳට කටපාඩම් කරගත්තොත් අපි මේ ගාථා 4 බද්දේ කරත්ත ප්‍රතිපදාව තියෙනවා. අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකං කේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනු බ්‍රූහේ ජීවකිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිසෝ සංගරං තේන මහසේනේන මච්චුන එවං විහාරේ ආතාපින් අහෝරත්ත මතන්දිතං තං වේ බද්දේ කරත්තෝති සන්තෝ ආචික්කතේ මුනි. ඕක තමයි බද්දේ කරත්ත ප්‍රති. එතකොට අපිට මේ වර්තමාන ජීවිතේ අනිශ්චිත විහරණය පවත්වා ගන්න දෙන ඊටාම වටිනා උපදේශයක්. අතීතයක් තිබුණා, අනාගතයක් තියෙනවා, වර්තමානයකුත් තියෙනවා. හැබැයි මේ තුන අල්ලගෙන අපි තණ්හා මාන දිට්ඨි වශයෙන් නොකිරීම. අතීතේ මතක් වුණත් එහෙමයි, අනාගතයට සැලසුම් කරත් එහෙමයි, වර්තමානයේ භුක්ති විඳත් එහෙමයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒකෙන් මිදිලා ඉන්නේ. ඒක තමයි බද්දේ කරත්ත ප්‍රතිපදාව. හොඳයි, අපි ඔතකින් මේ බුද්ධ දේශනාව පැහැදිලි කිරීම නතර කරලා වෙනදා වගේ අපේ ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි ආරාධනා කරනවා මෙතෙන් සිට අපි මේ අද කතා කළ මේ බද්දේ කරත්ත ප්‍රතිපදාව ගැන යමක් අපැහැදිලි යමක් තියෙනවා නම් විමසන්නත් වෙනත් ධර්ම කරුණු මොන හරි සාකච්ඡා කරන්න ධර්ම මාර්ගය යන ඇත්ත හැටියට තම තමන්ගේ ජීවිත අත්දැකීම් හදා බෙදා ගන්න අවස්ථාව කරගමු කියලා. හොඳයි, එහෙනම් අපි ඒ සඳහා අවස්ථාව කරගන්නවා ඉතිරි කාලය. හොඳයි, අපි හම්දුරනේ මට බොහොම කලක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක් ඔබ වහන්සේ අතින් ඒක අද නිවරවුල් වුණා. මට ඒක හැබැයි මේ අද කනෙක්ෂන් හොඳ නැහැ, කැඩි කැඩි ඇහුනේ. අපි හම්දුරනේ නාම රූප ධර්මයි පංචස්කන්ධයයි කියන එක නැවත වතාවක් සමාවෙලා විස්තර කරලා දෙන්න අවසරයි අපි හම්දුරනේ. ඔව්. මගේ හඬද ඔබතුමීට කැඩි කැඩි ඇහෙන්නේ? අපේ පැත්තෙන් නම් සිග්නල් හොඳයි. මට හිතෙනවා ඔබතුමීගේ පැත්තෙන් වෙන්න ඕන කියලා. මොකද එදා ප්‍රශ්නේ හද්දිත් ඒක තමයි. ඉතින් මම මේක පැහැදිලි කරන්න. දැන් මෙතන බලන්න නාම රූප. රූප වේදනා සංඥා සංකාර විඥාන. රූප ධර්ම, වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම. තවත් විදියකින් කිව්වොත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම ධර්ම. වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම. ඒකේ ලොකු වෙනසක් නැහැ. විඳීම, හඳුනා ගැනීම, හිතීම, සිතින් සැලසුම් කිරීම, ඔය වගේ දේවල් ටික නාම ධර්ම. ඊට පස්සේ සතර මහා භූත වලින් සකස් වෙච්ච දේ රූප ධර්ම. නාම රූප. මූලික වශයෙන් තියෙන්නේ ඔය නාමයි රූපයි. නමුත් යම් වෙලාවක නාම රූප එකට ගොනු වීමක් වෙනවා. එකට පෑහෙනවා, එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන අවස්ථාවකට එනවා. එතකොට තමයි ස්කන්ධ කියලා කියන්නේ. ස්කන්ධ කියලා කියන්නේ. ඉතින් ඕක ස්කන්ධය පහට බෙදලා පෙන්නන පංචස්කන්ධයේ හැටියට. ඉතින් දැන් රූපස්කන්ධය කිව්වම එතන හුදෙක් රූප විතරක් ගන්න බෑ. නාමත් සම්බන්ධ වෙලා. ඊළඟට වේදනා ස්කන්ධය කිව්වම අපි නාම විතරක් ගන්න බෑ. විඳින්නේ අපි රූපයක් ඇසුරු කරගෙන. රූපයක් ඇසුරු කරගෙන තමයි යමක් විඳින්නේ. දැන් මම යම් කිසි අපහසුතාවයක් විඳිමින් ඉන්නවා මේ දවස්වල කිව්වොත් ඉතින් ඒක හුඟක් වෙලා රූපයක් සම්බන්ධ. එක්ක මේ ශරීරයට මොකක් හරි වෙලා ලෙඩ වෙලා කැක්කුමක් වේදනාවක් හරි මොකක් හරි දෙයක්. එහෙම නැත්නම් ශරීරයට කිසිම සම්බන්ධයක් නැති බාහිරින් තියෙන දෙයක් කැඩිලා බිඳිලා විනාශ වෙලා ගිහිල්ලා ඒකත් එක්ක පොරබදමින් ඉන්න මොකක් හරි නේ. රූප ධර්මයක සම්බන්ධයක් තියෙනවා. එතකොට ස්කන්ධ කියනකොටම නාම රූප සම්බන්ධයක් තියෙනවා. දෙකේ සම්බන්ධතාවයක් තියෙනවා. වේදනා විඳීමකදී සංඥා අඳුනාගන්නෙත් එහෙම නේ.
මොකක්ද හඳුනාගෙන තියෙන්නේ? මොකද්ද තේරුම් ගත්තේ? මොකද්ද දැනගත්තේ? මොකද්ද වටහා ගත්තේ කියලා අපෙන් අහුවම ඉතින් අපි කියනවා අහවල් දේ. අහවල් දේ දැකලා මම තේරුම් ගත්තා. අහවල් දේ අහලා තේරුම් ගත්තා. විඳලා තේරුම් ගත්තා. වටහා ගත්තා. එතකොට එන රූප ධර්මයක සම්බන්ධයක් තියෙනවා. මේ සංකාර, චේතනාව හිතනකොට මොකක් ගැනද ඔය හිතන්නේ? කිව්වම ඉතින් රූප ධර්මයක් සම්බන්ධ වෙලා තියෙන එතන. මේ අහවල් දේ ගැන, අහවලා ගැන මම මේ හිතන්නේ. නේ? ඊට විඥාන විඥානනය කරගන්නේ විශේෂයෙන් දැන කියාගන්නේ වෙන කොට හඳුනාගන්නේ මොකද්ද? ওই රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අදාළ දේවල්ම තමයි. එතකොට බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම එකට ගොනු වෙනකොට අපි ඛණ්ඩ කියලා කියනවා. රූප ඛණ්ඩ, වේදනා ඛණ්ඩ, සංඥා ඛණ්ඩ, සංකාර ඛණ්ඩ, විඥාන ඛණ්ඩ. තේරුම් ගැනීම සඳහා පහකට බෙදුවට පංචස්කන්ධය කිව්වම ඒක එකක් හැටියට අපිට කියන්නේ. පංචස්කන්ධය. තේරුම් ගන්න පහට බෙදුව මිසක නැත්තම් මේ ඛණ්ඩය ඇත්තටම බලපුවම නාම රූප ඛණ්ඩක්. නාම රූප එකට ගොනු වීමක්. ওই විදිහට නාමයි රූපයි එකට ගොනු වීමෙන් කඳු හැදෙනවා, ඛණ්ඩ හැදෙනවා. ඒ ඛණ්ඩට උපාදාන වුණොත් උපාදානස්කන්ධ හැදෙනවා. මේ උපාදාන වීම ස්වභාවික දෙයක් නෙමෙයි, එක්තරා අස්වාභාවික දෙයක්. අවිද්‍යාව නිසා සිද්ධ වෙන දෙයක් ඒක. ඒකයි ස්වභාවය. ඉතින් ඔහොමයි මූලික වශයෙන් නාම සහ රූප බුදුරජාණන් වහන්සේ නිතරම නාම රූප මට්ටමින් තමයි හැම දෙයක්ම අපිට පැහැදිලි කරන්නේ. නාම රූප මට්ටමින්ම තේරුම් අරන් නාම රූප මට්ටමින්ම ඒවයි යථා ස්වභාවය දැකලා ඒවට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැතුව ඉන්නේ. අර කඳු හැදෙන එක ස්වභාවික දෙයක්. ඒක ඉතින් වළක්වන්න බෑ. රූප කන්දක් හැදෙන එක. වේදනා කන්දක් හැදෙන එක. සංඥා කන්දක්, සංකාර කන්දක්, විඥාන කන්දක් හැදෙන එක. කන්ද කියන්නේ ගොඩ රාශිය රැස කියන එක. ඒකට ගොනු වීම, එකට එක්රැස් වීම, එකතු වීම කියන අර්ථය. කන්ද කියන්නේ. ඒවා ඉතින් හේතුඵල ධර්මානුකූලව කඳු හැදෙන. ඉතින් ඒක ස්වභාවික දෙයක්. ඉතින් ඒ ස්වභාවික දෙයට උපාදාන වෙන්න එපා කියලා කියන්නේ. උපාදාන කියන්නේ ඇලෙන, ගැටෙන, මුලා වෙන ස්වභාවය. එහෙම වුණොත් කන්ද උපාදානස්කන්ධයක් වෙනවා. උපාදානස්කන්ධා දුක්ඛ කිව්වේ උපාදාන වුණොත් තමයි දුක තියෙන්නේ. නැත්තම් මේ නාම රූප ධර්ම වල දුක නැහැ. පංචස්කන්ධයේ දුක නැහැ. ඒව ස්වභාවය, ස්වභාදහමට අයිති දේ. හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා කලක් පැවතිලා නැති වෙලා යන දේවල්. අපි ඒ විදිහට දැකලා කටයුතු කිරීම බද්ධය කරත්ත ප්‍රතිපදාව. නාම රූප ධර්ම හැටියට කඳු හැටියට කඳු කතාවක් මෙතන නැහැ. ඇත්තටම බද්ධය කරත්ත සූත්‍රයේදී නාම රූප ධර්ම හැටියටම ඉදිරිපත් කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඉතින් ඕක ඉක්මගේ කොටසකුත් තියෙන්න පුළුවන්. මේවයි අනාගත සැලසුම් තියෙන්නත් පුළුවන්. වර්තමානයේ විඳිනවා, අහනවා, දකිනවා, විඳිනවා, වටහා ගන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ස්වභාවිකයි. ඒක තමයි ජීවිතය කියන්නේ. නාම රූප ටිකක්, එයින් හැදුණු කඳු ටිකක් අපි පරිහරණය කරනවා, පාවිච්චි කරනවා, දකිනවා, අහනවා, විඳිනවා, වටහා ගන්න. ඉතින් කමක් නැහැ. නමුත් ඒකට අර පටිගංකන, අන්වාගමන තත්වයන්ටපත් නොවි තත්ත විපස්සති. මේ මොහොතේම මේවා නාම රූප හැටියටත් කඳු හැටියටත් දකිනවා. උපාදාන නොවි. ඒකයි ස්වභාවය. ඒක තමයි ප්‍රතිපත්තිය. ඔබතුමීට තවත් ඒ ගැන යමක් කියන්න තියෙනවද? අපිට හොඳින් පැහැදිලි වෙනවා. අපිට කියන්න ඕනේ මේ මනුස්ස ශරීරය කියලා හරි මොකක් හරි ශරීරයක් ඇස කන නාසය දිව ශරීරය කියලා වගේ එහෙම වෙලාවට අපි මොකක්ද පාවිච්චි කරන්න ඕනේ වචනේ එතකොට? එතන ඉතින් රූප කන්ද කිව්වොත් වඩා සුදුසුයි. වඩා සුදුසු රූපස්කන්ධය කිව්වොත් අර රූප කායම යම් කොටස්නේ ඔය ඇස කන නාසය දිවකය කියලා කියන්නේ අර ඉන්ද්‍රිය වශයෙන් රූප කායම කොටස්නේ. රූප කායම අංග. ඉන්ද්‍රිය කියන්නේ අර එකට රූප කායයටම ශරීරයටම බද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ටික එකට එකතු වුණාම රූප කන්ද. ඉතින් රූප කාය ඊට පස්සේ රූප කායයටම අපි තව පිටින් ටිකක් එකතු කරගන්නවානේ. මේ රූප කායේ පැවැත්ම සඳහා අපි ආහාර පාන ටිකක්
ඊට පස්සේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ටිකක් දේවල් දොරවල් ඉදකඩම් යාන වාහන ආදී දේවල් අර රූපකායේම පැවැත්ම සඳහා අපි එකතු කරගෙන තියෙනවා. එතකොට තමයි කන්ද හැදෙන්නේ. රූපකන්දේ කේන්ද්‍රය වෙන්නේ නිතරම රූපකාය. මේ ශරීරය. අපි ඒකට ඇඟ කියනවා, ශරීරය කියනවා, රූපකාය කියනවා. පාලියෙන් රූපකාය කියනවා. ශරීර කියන වචනේත් පාලි වචනේ, සිංහලෙන් අපි ඇඟ කියනවා. එතකොට මේක තමයි කේන්දරය, මධ්‍ය කේන්දරේ රූපකන්දේ. ඕක වටා තමයි කන්ද හැදෙන්නේ. ඉතින් ඕක පවත්ව ගන්න, ඕක රැක ගන්න, ඕක කැඩෙන්න බිඳෙන්න නැතුව තියාගන්න, මැසි මදුරු දුරුලින් වළක්ව ගන්න, ලෙඩ රෝග පීඩාවටපත් නොවී තියාගන්න තව දේවල් ටිකක් අපි එකතු කරනවා. අර සිව්පසේ කියලා හතරක් අපි කියමු. සිව්පසේ අපි සම්පාදනය කරන්නේ, එකතු කරන්නේ, රැස් කරගෙන තියාගෙන ඉන්නේ ওই රූපකායේ පැවැත්ම සඳහා. එතකොට අර මහ ගොඩක් ඔතන එකතු වෙනවා. අපිට ඉඩමක් අඩමක් තියෙනවා. අපි ඒකේ ගියක් දොරක් හදාගෙන තියෙනවා. යන්න එන්න වාහනයක් තියාගෙන ඉන්නවා. කන්න බොන්න ආහාර පාන ටිකක් තියාගෙන තියෙනවා. අඳින්න පළඳින ඇඳුම් පැළඳුම් ටිකක් තියාගෙන තියෙනවා. ඒව ඔක්කොම රූප ධර්ම. එහෙම කන්දක් හැදෙනවා. ඒක හරි ස්වභාවිකයි. අර රූපකාය කියන කේන්ද්‍රයේ වටා රූප කන්දක් හැදෙනවා. ඒක කමක් නැහැ. ඒක ඉතින් එක මට්ටම් වලින් තියෙනවා. බුදු පියාණන්සේ අපිට කියන්නේ ඒකට උපාදාන නොවී ඉන්න කියලා. එතකොට අර ඇහැගණනාසේ දිවකය කියලා කිව්වට ඒක ඉතින් ශරීරයමයි. ශරීරයේම කොටස් අපි වෙන් කරලා පෙන්නනවා ඉතින්. වැඩි තේරුම් ගැනීම සඳහා. ඔබතුමීට මාව හොඳට පැහැදිලිව ඇහුණත් දැන් ඔබතුමීගේ හඬ නම් මටත් ඇහෙන්නේ කැඩි කැඩි ටික අපිට ඇහෙන්නේ. නමස්කාර කරයි. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මෙතන මේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කිරීමට හේතුවම මේ මනසේ මායාවේ ස්වභාවය තේරුම් කර ගැනීමට ඊතරම් අපහසු නිසා වෙන්න ඇතිනේ. ඔය ස්කන්ධ වශයෙන් ධර්මය වෙන් කිරීමේක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හැටියට සඳහන් වෙන්නේ නැහැ. අපි තමයි සංඛ්‍යා වශයෙන් බෙදලා දක්වලා තියෙන පසුකාලීන අටුවාවල තමයි මේ ස්කන්ධ 84000ක් කොටස් කියන එකයි උතන ස්කන්ධ කියන්නේ. ධර්ම කොටස් කරලා ඒවා ස්කන්ධය කියන්නේ කොටස කියන එකයි. වෙන් වශයෙන් ධර්ම කාරණාවක් හැටියට වෙන් කරලා ගන්න පුළුවන් කිසියම් දෙයක් ස්කන්ධයක් විදිහට ධර්මස්කන්ධයක් කියලා කියන්නේ ඒකයි. ඔව්. ඒවා ඉතින් ඔය සංඛ්‍යා වශයෙන් විවාහාරයේ තියෙන 84000ක් කියලා. ඒවා මේ 84000 වෙන් කරලා නැහැ කොහෙවත්. ඒක නිකන් විවාහාර මාත්‍රයක්. ඒක බුදුරජාණන් වහන්සේ ඔය පරයාය කියන වචනේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. පරයාය කියන්නේ මේ ධර්මය පැහැදිලි කරද්දී විවිධ නිදර්ශන, උපමා රූපක, සිද්ධි අසුරු කරගෙන ධර්මකාරණේ බුදුරජාණන් වහන්සේ එකම ධර්මකාරණේ වුණත් විවිධ අවස්ථාවල විවිධ විදිහට පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි අර මජ්ජේ සූත්‍රය කලින් කතා කරේ. අර මජ්ජේ සූත්‍රයේ තණ්හා සිබ්බණිය පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේලා 6 නමක් උදාහරණ 6ක් ගත්තනේ. එතකොට එතන ස්කන්ධ 6ක් වෙනවා. එකම ධර්මකාරණේ වුණත් ධර්මස්කන්ධ 6ක් බවට පරිවර්තනය වෙනවා. මොකද අර එකම කාරණේ පැහැදිලි කරන්නට මේ නිදර්ශන උපමා රූපක ආදී දේවල් විවිධාකාරයෙන් ගන්නකොට එතකොට අර කොටස් ධර්ම කොටස් ඔහොම පරයාය වශයෙන් දේශනා වෙනවා. ඒක එකක්. අනිත් එක දැන් අපි මූලික සංකල්ප ගත්තත් චතුරාර්ය සත්‍ය ගත්තොත් කෙනෙකුට කියන්න පුළුවන් මේකේ 4ක් තියෙනවා කියලා. එතකොට දැන් ඔන්න කෙනෙක් මේක ස්කන්ධ 4කට බෙදෙනවා. ධර්ම කොටස 4කට බෙදෙනවා. චතු ආර්ය සත්‍ය. එතකොට එකක් අරගෙන දැන් දුක්ඛ සත්‍යයේ තව කෙනෙකුට තව කොටස් වලට බෙදන්න පුළුවන්. මේක ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්පිය සම්පයෝග දුක, පිය විප්පයෝ දුක, ඉච්ඡාලාභ දුක, උපාදාන කන්ද දුක කියලා, උපාදාන දුක්ඛ කියලා ඔහොම තව කෙනෙකුට බෙදන්න පුළුවන්. එහෙම බෙදුවම තව ස්කන්ධ වැඩි වෙනවා. කොටස් කියන එකයි. තවත් ධර්ම කොටස් වැඩි වෙනවා. ඊළඟට තව කෙනෙකුට සමුදය සත්‍යයට ගිහිල්ලා ඒකත් බෙදලා පෙන්වන්න පුළුවන්.
නිරෝධ සත්‍යයට ගිහිල්ලා ඒකත් බෙදලා වෙන්න පුළුවන්. මාර්ග සත්‍යයට ගිහිල්ලා බෙදලා පෙන්වන්න පුළුවන්. මෙතන ධර්මස්කන්ධ 8ක් තියෙනවා කියලා. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වෙන වෙනම පැහැදිලි කරලා 8ක් තියෙනවා. ඒ එක මාර්ගයක් පැහැදිලි කරලා තව කෙනෙකුට කියන්න පුළුවන් දැන් මෙතන සම්මා දිට්ඨිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං නිරෝධගාමිනී පටිපදා ඥානං කියන නිසා මෙතන 4ක් තියෙනවා කියලා. සම්මා දිට්ඨිය ආයි 4ට බෙදලා කියන්න පුළුවන්. එතකොට එතන ධර්ම ස්කන්ධ 4ක් වෙනවා. ඔය ආකාරයට මේක විභජනය කරලා බෙදා දක්වන්න පුළුවන්. ඔය විභජ්‍යවාද කියලා කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ toy හේතුව නිසානේ. ස්කන්ධ වශයෙන් බෙදා දැක්වීම. ඒක බුදුරජාණන් වහන්සේ කරපු වැඩක් නෙවෙයි. ඒක පසුකාලීනව මේ තේරවාදීන් විභජ්‍යවාදීන් කරලා ඒගොල්ලෝ කිව්වා මේක ඔය 84000 කියන සිංහල විවහාරය චතුරාසීති සහස්ස කියන පාලියෙන් ওই වචනේ යෙදিলা තියෙනවා. ඕක බුද්ධ දේශනාවේ නෙවෙයි තියෙන්නේ පසුකාලීන විවරණවල අටුවාවල එන යෙදුමක්. කොහොම නමුත් මෙතන 84000 කියලා කවුරුවක්වත් ඔය 84000 හරියටම වෙන් කරලා බෙදලා දක්වන්නේ 84000 යෙදෙන්නේ අප්‍රමාණාර්ථයෙන් හුඟක් වෙලාවට. ඒ කියන්නේ ප්‍රමාණ කරන්න බැරි කියන අර්ථයේ යොදන්න තමයි චතුරාසීති සහස්ස යෙදුම තියෙන්නේ. චතුරාසීති සහස්ස යෙදුම බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වල යොදලා තියෙන්නේ අසංඛ්‍ය අර්ථයෙන්. ඒ කියන්නේ ප්‍රමාණ කරලා දක්වන්න බැරිය කියන අර්ථයෙන්. නැත්තම් අපිට 84000 කියන එක මේ සංඛ්‍යා ලේඛන වලින් දක්වන්න පුළුවන් එකක් නේ. නමුත් ධර්මයේ 84000 කියන්නේ අප්‍රමාණාර්ථයෙන්. ප්‍රමාණ කර නොහැකි අර්ථයෙන්. එතකොට ධර්මයේ මේ ස්කන්ධ 84000 කියලා කියන්නේ මේ බෙදීම එක එක්කෙනා එක එක විදිහට බෙදන්න පුළුවන්. ධර්ම කොටස්. මම ඔය නිකන් උදාහරණ වශයෙන් ඔය කිව්වේ චතුරාර්ය සත්‍ය 4ට බෙදන්න පුළුවන් එක්කෙනෙක්. ඊට පස්සේ එයින් එකක් අරගෙන ආයෙ බෙදලා පෙන්වන්න පුළුවන්. මේකෙ මෙච්චර තියෙනවා කියලා. ඔහොම බෙදලා වෙන් කරලා පෙන්වන්න පුළුවන්. ඒ ලක්ෂණය තමයි ඔය විභජන ලක්ෂණය. ස්කන්ධ කියන්නේ කොටස් කියන එකයි. කොටස කියන එකයි. ඉතින් ඔය පංචස්කන්ධ වලත් ඒ අර්ථයමනේ දෙන්නේ. රූප ස්කන්ධය කියන්නේ රූප කොටස, වේදනා ස්කන්ධය කියන්නේ වේදනා කොටස. සංඥා ස්කන්ධය කියන්නේ කොටස, සංකාර ස්කන්ධය අර කොටස් කරලා පෙන්නනවා පහට. එතකොට ස්කන්ධ කොටස් පහයි. ධර්ම ස්කන්ධ කියන්නේ ඒකයි රූප ධර්ම, නාම ධර්ම. ওই විදිහට බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන්ට විවිධ අවස්ථාවල දේශනා කරපු පරයය වශයෙන් දේශනා කරපු ධර්මය පස්සේ අපි කොටස් කරලා විභජනය කරලා වෙන් කරලා පෙන්නනවා. මෙහෙමයි කියලා. ඉතින් බෙදාගෙන යද්දි තේරුණා මේක බෙදලා ඉවරයක් කරන්න බෑ කියලා. එතකොට කිව්වා මේක 84000යි කියලා. එහෙනම් සයින්හස්. සැතපුණා සයින්හස්. ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් අර බද්දේ කරත්ත සූත්‍රය අනුව අපි කන්නන්නාගේ නපුරිගන්නලාට එතෙන්දී අපිට අපි නිරතුරුව ජීවත් වෙනකොට නිරතුරුවම අපිට අතීත මතක වෙන්න පුළුවන් අනාගත නැවෙන්න වෙන්න පුළුවන් ඒවට අපි ඇලි යලි වාසියකින් කියන්නේ එනවා යනවා ඒවා මේ අපි අපේ හිතින් අපි ඒකට ඇලෙන්නේ නැතුව එදෙන්නේ නැතුව එන දේ යන්න ඇරලා ජීවත් වීමද ඉවරදි. ඔව් එහෙම කිව්වොත් හරි. පුතුමි පාවිච්චි කරන වචන මාලාව අනුව මට කාරණේ තේරෙනවා. එහෙම කිව්වොත් හරි. අතීතයේ දේවල් අපිට මතක් වෙනවා. ඒක ඉතින් අපි කවුරුත් අත්දැකීමෙන් දන්නවනේ. අතීත දේවල් අපිට මතක් වෙනවා කියන එක. ඒක ස්වභාවිකයි. ඒක හේතුඵල ධර්මතාවයක් හැටියට අපි මුලින්ම දැක ගන්න ඕන. පටිච්ච සමුප්පන්නයක්. ඒක ස්වභාවයක් හැටියට. අනාගතයට යම් දේවල් සැලසුම් කිරීමේ අවශ්‍යතාවයත් අපිට සාමාන්‍යයෙන් තියෙනවනේ නැතුව නෙවෙයිනේ. අපි කවුරුත් අනාගතයට යම් දේවල් සැලසුම් කරනවා. හිතා ගන්නවා. මනසින් හිතා ගන්නවා. මනසින් සැලසුම් කරනවා. ඒකත් ස්වභාවික දෙයක්. එතකොට අර ඒවට නාන්වාගමේති නප්පටි කංකති කියන වචන බුදු පියාණන් වහන්සේ යොදන්නේ ඒවා ඉතින් අර තණ්හා මාන දික්ටි වශයෙන් අතීත දේ මතක් වුණාට ඒකට
මානයක් ඇති කරගන්නේ නැහැ. ඒක ඒ අතීත දේට ආයි තණ්හාව ඇති කරගන්නේ නැහැ. ඒක ඉක්ම ගියා. එතන ඉවරයි. ඒක අපි හිතමු දැන් උදාහරණයක් හැටියට ගත්තම අපිට අතීතයේ යම්කිසි දේපලක් තිබුණා කියන්න ප්‍රොපර්ටි එකක්. අපිට අයිතිව තිබුණා යම්කිසි දෙයක්. එතකොට ඒක දැන් අද නැහැ. ඒක මේ අභාවයට ගිහිල්ලා හරි අපි නැත්තම් විකුණලා දාලා හරි වෙන කෙනෙක් අයිති කරගෙන හරි අපි හිතමු වෙන කෙනෙක් අපිට විදියට ඒක අයිති කරගත්ත කියලා උදාහරණයක් ඇටියෙ. ඒක දැන් නැහැ. නමුත් අපිට අතීතයේ යම් දේවල්ක් තිබ්බා. ප්‍රොපර්ටි එකක් තිබ්බා. එතකොට ඕක මතක් වෙනවා අපිට. මෙහෙම එකක් තිබ්බා කියලා. එතකොට දැන් අපි එතකොට කොහොමද ඒක ගැන වර්තමානයේ කටයුතු කරන්නේ? ඒකනේ වැදගත් වෙන්නේ. තත්ත විපස්සති. පච්චුප්පන්න. ඔව් අතීතේ හිම එකක් තිබුණ බවත් ඇත්ත. ඒකේ අපි එහෙම හිමිකාරයෙක් වෙලා හිටිය එකත් ඇත්ත. අහවලා මේක අපෙන් ගත් එකත් ඇත්ත. ඒ ඔක්කොම ඇත්ත. නමුත් දැන් අපි ඒක අල්ලගෙන වර්තමානයේ ආපහු තණ්හා මාන දිට්ඨි කරොත් රාග දේශ මොහ හැදුවොත් මොකද අපිට වෙන්නේ? ඉක්ම ගිය දේ අල්ලාගෙන වර්තමානයේ අර සංහීර සංකුප්ප බවට අපිපත් වෙනවා. ඒ කියන්නේ වර්තමානයේ අපි කෙලෙසෙනවා. ඒක නිසා ගිය දේ ගියාවේ. ගියා ඒක. නේ? ඒක ගියා. පහින. පාවිච්චි කර වචනේ බුදුහාමුදුරුවෝ. ඒක ගියා. ඒක බොරු නෙමෙයි අතීතේ එහෙම දෙයක් තිබ්බා. නේ? අතීතේ මෙහෙම රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක්. නැත්නම් රූපයක් බැලුවා, ශබ්දයක් ඇහුණා, ගඳක් රසක් පහසක් වින්දා. ඇත්ත ඉතින්. දැන් ඒව මතක් වෙනවා. මතක් වෙන එක ස්වභාවිකයි. හැබැයි අපි වර්තමානයේ ඒක අල්ලගෙන කෙලෙස් හදන්නේ නැහැ කියන එකයි එතන අදහස් කරන්නේ. අනාගතයට සැලසුම් අර විදිහටම යනවා නැතුව නෙවෙයි. නමුත් අනාගත සැලසුම් කරන්නේ නිත්‍ය සංඥාවෙන් ආත්ම සංඥාවෙන් එහෙම නෙවෙයි. ඉතින් ඒක යුතුයකමක් වගකීමක් මෙහෙවරක් හැටියට කරුණාවෙන් මෛත්‍රියෙන් අනාගත සැලසුම අපිට කරන්න පුළුවන්. එහෙමනේ. එතකොට දෙකෙන්ම මිදිලා. නප්පටිකංකේ අනාගතං නාන්වාගමෙයි අතීතං. දෙකෙන්ම අපි මිදිලා. ඊළඟට වර්තමාන පච්චුප්පන්නංච යෝධම්මං තත්ත විපස්සති කිව්වේ දැන් අපි අහනවා නම් දකිනවා නම් විඳිනවා නම් මේ මොහොතේ යමක්. ඒකිනුත් ගැලවෙන්නේ නැහැ. අතීත අනාගත දෙකෙන් ගැලවිලා මදිනේ. වර්තමානයේනුත් ගැලවෙන්න ඕනේ. අර මජ්ජේ සූත්‍රයේ එක තැනකදී ඕක කියවන්නේ. අතීතයේ ඒකාන්තයක්, අනාගතයේ තව අන්තයක්, වර්තමානයේ මැද කියලා. තුනෙන්ම ගැලවෙන එක. ඉතින් වර්තමානයෙන් ගැලවෙන්නේ කොහොමද? වර්තමානයෙන් ගැලවෙන්නේ ඒ විදිහටමයි. තත්ත විපස්සති. මේ දකින අහන විඳින දේ ඒ විදිහටම අනිත්‍ය අනාත්ම විදිහටම දැකලා අහලා විඳලා ඒවත් එක කටයුතු කරනවා. ඒකනේ අත්හරිනවා කියලා කියන්නේ. ඒ අල්ල ගන්නවා කියලා කියන්නේ වර්තමානයේ අහන දකින විඳින දේ තණ්හාමාන දිට්ඨි වශයෙන් ගැනීම, නිත්‍ය සුඛ ආත්ම විදිහට ගැනීම. ගැලවෙනවා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට තේරුම් අරන් කටයුතු කිරීම. ඉතින් ඕක තමයි ඔබතුමීගේ වචන වලින් කිව්වොත් ඇවිල්ලා යන්න දෙනෝනේ. ඒකනේ ඔබතුමී පාවිච්චි කරන වචන. ඔව් දැන් අපි කියමුකෝ අපිට වටින බඩුවක් අවුල් හතටක් නැහැනේ යම අතීතේ නැති වුණා කියලා. ඔව්. දැන් හොස්සත්තම කියලා. ඔව්. ඒක සමහර අවස්ථාවකදී පමණ මතකයට එන්න පුළුවන්. නමුත් ඒක ඇත්තටම දැන් නැති වුණ අවස්ථාවයකත් එහෙම ආසාවක් නුන්නේ ඔය තිබුණ දෙයක් නැතුණු දෙයක් නැති වුණා. නැතුණාට පස්සේ ආයෙ එන්නේ නැහැනේ කියලා මේ අපිට හිතන්න පුළුවන්. දැන් ඒක සමහරවිට ඔන්න ඉතින් හතරමඩ හරි ගණන් යන කාලේ අපේ මෙහෙම පවුම් හදාගන්න නැති වුණා නේද? නමුත් නැතුණු දෙයක් නැති වුණා කියලා ඒකට ඇලීමක් නෙමෙයි. නමුත් අර මතකේ එනවා. මතකේ තියෙන්නේ මොකද? අපේ සංඥා ස්කන්ධයක් තියෙනවා. ඒක ස්වභාවිකයි. මතක තියෙන එක, මතක් වෙන එක, මතක තියෙන එක ස්වභාවිකයි. ඒක ගැටලුවක් නැහැ. ඒක අකුසලයක්වත්, පවක්වත්, දෝෂයක්වත්, වැරද්දක්වත් නෙමෙයි. ඒක ධර්මතාවයක්. ස්කන්ධේ තියෙනෝනේ, සංඥා ස්කන්ධේ තියෙනෝනේ. එතකොට මතක් වෙනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ මතක් වුණාට. අපි ඒක ගැන දැන් දුක් වෙන්නේ නැහැ, තරහ ගන්න. ඈ? අපිට නේද? මොකද්ද? මේ මතක් වෙන වෙලාවට ආයක මතක් වීම ධර්මතාවයක්. මතක් වීම ධර්මතාවයක්. ඔව් හරි.
හරි ස්වාමීන් වහන්සේ මට උන අත්දැකීමක් ඒකයි. ඔව් අපි හැමෝගෙම ජීවිතවල ඒ අත්දැකීම් තියෙනවා. මේ කතා කරන මගේ ජීවිතෙත් තියෙනවා. ඔය අපි කාගේ ජීවිතේ තියෙන දෙයක් නේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. අපේ ජීවිතවල මේවා නැත්තම් මෙහෙම දහමක් දේශනා කරන්න ඕනේ නෑ නේ. අපි හැමෝගෙම ජීවිතවල අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා. ඒක නිසායි වද්දේ කරත්ත ප්‍රතිපදාවක් අපිට දේශනා කරන්නේ බුදු පියාණන් වහන්සේ. ඔව් සම්හාරම් පැහැදිලි කරනවා. ස්වාමීන් වහන්සේ මම වෙනත් ස්වාමීන් වහන්සේලාගේ දේශනාවල නිතර දැන් ඇහෙන දෙයක් තමයි අතීතය කියලා දෙයක්වත් නැහැ අනාගතය කියලා දෙයක්වත් නැහැ. ඒ දෙකම අපි හිතෙන් හදාගෙන තියෙන්නේ. ඒ වගේම වර්තමානයේ කියන එකකුත් නැහැ. ඒකත් අපි හිතෙන් හදාගත්ත දෙයක් කියලා. මට දැන් ඔබ වහන්සේ පැහැදිලි කරපු විදිහට මජ්ජ සූත්‍රයේ හැටියට දැන් අතීතයත් අනාගතයත් ගැන මට හුඟක් වැටහෙනවා. ඒ වගේම වර්තමානය ගැන අපිට හිතන්නත් ඕනේ ඒකේ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් හැටියට පමණයි. ඉතින් එහෙමද ස්වාමීන් වහන්සේ දැන් මේ දේශනාවල කොහොම කිව්වත් අපි නියම විදිහට තේරුම් ගන්නවා නම් එහෙමද තේරුම් ගත යුත්තේ? ඔව් අතීතයක් නෑ නෙමෙයි නෑ කිව්වොත් නෑ කියලා අතීතයක් නෑ අනාගතයක් නෑ වර්තමානයක් නෑ කියනවා නම් මේ වගේ ප්‍රතිපදා දේශනා කරන්න ඕනේ. දැන් මජ්ජේ සූත්‍රය අපිට මතකයි. මජ්ජේ සූත්‍රයේදී ඔය එක දෙවනි භික්ෂුව කියනවානේ අතීතං කෝ ආවසෝ ඒකෝවන්තෝ අනාගතං ဒ ුතියවන්තෝ පච්චුප්පන්නං මජ්ජේ කියලා. ඒක දැන් බුදුරජාණන් වහන්සේ එහෙමනම් එතෙන්දි කියන්න තිබුණානේ ඔය භික්ෂුවගේ කතාව වැරදි අතීතයක් කියලා එකක් නැහැ අනාගතයක් කියලා එකක් නැහැ වර්තමානයක් කියලා එකක් නැහැ කියලා. එහෙම කිව්වේ නැහැ. ඊළඟට මෙතන අපි අද කතා කර බද්දේ කරත්ත දේශනාවේදී පැහැදිලිවම අතීත අනාගත වර්තමාන තුන අරන් තියෙනවා. අරගෙන ඒවට ප්‍රතිපදාවක් දේශනා කරනෝනේ. දැන් මජ්ජේ සූත්‍රයේදී කියනවා තණ්හා සිබ්බනි අතීත වර්තමාන අනාගත තුන ගැට ගන්න එපා. තණ්හා මාන දිට්ඨි වලින් ගැට ගන්න එපා කියලා. මෙතෙන්දි කියන්නේ ඒකමනේ ගැඹුරින් බැලුවා. එතකොට මේ අතීතයක් නැහැ අනාගතයක් නැහැ වර්තමානයක් නැහැ කියන එක කියනවට වඩා ඒවා අපේ දැන් අතීතය කියන එක නම් කියන්න පුළුවන් එහෙනම් මනසින් හදාගන්න එකක් කියලා. මනසින් හදාගන්න එකක් කියලා කියන්නේ අතීත සංඥා ස්කන්ධයක් තියෙන නිසා. ඕනනම් එහෙම කියන්න පුළුවන්. දැන් එහෙම කිය නැත්තන්ගේ අදහසට අපි ටිකක් හිත යොමු කරලා බලමු. අනාගතේ හිතින් හදාගන්න එකක් කියන. හිතින් තමයි අනාගතේ සැලසුම් කරන්නේ. ඒක ඇත්ත. අතීතය මතක් වීම මානසිකාරය අතීතේ මතක් වීමනේ. අතීත සිද්ධිය මතක් වෙනවා. අර කලින් ඇත්ත කිව්වේ මේ යම් කිසි දෙයක් තිබුණා ඒක නැති වුණා. හොරු ගත්තා. නේ? එතකොට සිද්ධිය ඇත්ත දැනට තියෙන්නේ මතකයේ සංඥා ස්කන්ධයේ තියෙන්නේ. අනාගතයේ තියෙන්නේ සංකාර ස්කන්ධයට සම්බන්ධ වෙලා තියෙන්නේ. චේතනාකරණයනේ අනාගතය සම්බන්ධයෙන් තියෙන්නේ. මෙහෙම කරනවා කියලා හිතින් හිතනවා. දෙකම මනසින් තමයි වෙන්නේ. පච්චුප්පන්නේ දැන් දකිනවා. මොකද්ද දකින්නේ? ඇහැට පේන එක මනසින් තේරුම් ගන්න. එතකොට ඒවා මනසින් කරන කාර්යය තමයි. හැබැයි බොරු නෙමෙයි. ඒවා ඇත්ත. ඒවා බොරු කියන ගියාම තමයි අවුල තියෙන්නේ. මනසින් කරන කාර්යයන් කිව්වොත් හරි. එහෙම එකක් නැහැය. ඒක මනසින් කරගන්නවයි කියනකොට මේ ප්‍රකාශනයේ තියෙනෝනේ සොයන් ඒ ප්‍රකාශනීයම දෝෂයක් තියෙනෝනේ. මනසින් කරනව නම් නැහැ කියන්නේ කොහොමද? මනසින් කරන එකක් කියලා නැහැ කියනවා. නේ? එතනම තියෙනවා මේ ප්‍රකාශනය. ඈ? මනසින් කෙරෙන්න නම් අපිට අපේ ඉන්ද්‍රිය වලට අහු වෙන මොකක් හරි දෙයක් කියන්නත් අවශ්‍ය වෙනවා. ඔව්. අනික මනසින් කෙරෙන එක බොරුයි කියන්නේ කොහොමද? මනසින් කෙරෙනවයි කියලා බොරුයි කියනවා. එතකොටම තියෙනවා සයන් විසංවාදී ඒ ප්‍රකාශනේ. එහෙම ප්‍රකාශන බුදුරජාණන් වහන්සේලා කරන්නේ නැහැ. තථාගතවරු කරන්නේ නැහැ එහෙම සයන් විසංවාදී ප්‍රකාශන.
ඒ ඔය මේවා ගැන භාවනාත්මකව මේවට යොමු වෙලා නැතුව මේවා ගැන නිකන් තර්කයෙන් ඔහොම නිකන් සම්ප්‍රදායිකව කවුරු හරි කියන එකක් කියනවනේ. ඔය භාවනාත්මක වෙලා නෙමෙයි ඔය කියන්නේ. කවුරු හරි කියන එකක් කියනවා. නමුත් අපි භාවනාත්මක වුණා අපිට හොඳට තේරෙනවා අතීත දේවල් මතක් වෙනවා කියන එක. අනාගතයට අපි සිතින් සැලසුම් කරනවා කියන එක සංඥා සහ සංකාර ස්කන්ධ දෙකේ ක්‍රියාකාරීත්වය අපි හොඳට දකිනවා. ඊළඟට වර්තමානයේ සලායතන ක්‍රියාත්මක වෙනවා කියලා. ඇහැට පේන එක, කනට ඇහෙන එක, නාසයට, දිවට, කයට දැනෙන එක මේ අපිට හොඳට ප්‍රත්‍යක්ෂයි. එහෙම දෙයක් තියෙන නිසායි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ඔහොම එකක් තියෙනවා හැබැයි ප්‍රතිපත්තිය හදාගන්න ඔය තුන එක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් ඔය අනිත් ඇත්තෝ කියන දේවල් අපි ටිකක් අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනෝනේ. යමක් කිව්වම ඒක එකපාරට ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව එකපාරට බාරගන්නෙත් නැතුව අපි ටිකක් ඒක ධර්මයට විනයට ගලපලා බලමු. උදෙක් සුතියට සීමා කරන්නේ නැතුව චින්තාමය භාවනාමය වශයෙන් උත් ඒක බලමු කියලා බලපුවාම ඒකේ තියෙනවා ඒ ප්‍රකාශනයේ තියෙන ස්වයං විසංවාදී ගතිය. මේක මනසින් කරන දෙයක් තමයි. මනසින් කරන දෙයක් කෙරෙනවනේ නැහැ කියන්න බෑනේ. නේ? මනසින් කෙරෙනවා. ඉතින් මනසේ සම්බන්ධයක් තියෙනවා. අතීතයට අනාගතයට කෙලින්ම අතීතයේ සංඥා ස්කන්ධයට සම්බන්ධයි අනාගතයේ සංකාර ස්කන්ධයට සම්බන්ධයි. එතකොට ඒක වර්තමානයි. වර්තමානයේ කෙරෙන දෙයක්. අතීත දේ මතක් කිරීමත් අනාගතයේ දේ සැලසුම් කිරීමත්. ඊළඟට පච්චුප්පන්නය දැන් පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ. ඒකත් නාම රූප වශයෙන් කෙරෙන දෙයක්. මේවා බොරු නෙමෙයි. මේවා පවතින දේවල්. ඒක නිසා ඒවයින් අපි ගැටලු හදා ගන්නවානේ. ඒ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් කරන්නේ අපි ගැටලුව හදා ගන්න තැන ගැටලුවෙන් මග හරින්නනේ. දැන් අපි ඒ පැත්තට යන්නේ නැතුව අපි කියනවා අතීතයක් නැහැ අනාගතයක් නැහැ වර්තමානයක් නැහැ කියලා. එතකොට අර බුද්ධ දේශනාවටවත් අපි හිත යොමු කරලා නැති වෙනවනේ. බුදුරජාණන් වහන්සේ අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා වර්තමානයක් තියෙනවා. ඒ තුන සම්බන්ධයෙන් මජ්ජේ සූත්‍රයේදී යමක් කියනවා. ඒ වගේම බද්ධේ කරත්ත ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. එතකොට ඇයි ඒ ඉදිරිපත් කරන්නේ? අපි ওই තුන අල්ලගෙන ගැටලු හදාගන්න නිසා. තුන නැතිනම් බුදුරජාණන් වහන්සේට ඔහොම ප්‍රතිපදාවක් දේශනා කරන්න ඕනේ. අතීතං ඒකෝවන්තෝ අනාගතං ဒ ුතියවන්තෝ පච්චුප්පන්නං මජ්ජේ තණ්හා සිබ්බනි කියන්න ඕනේ නැහැ. මෙතනත් අතීතං නාන්වාගමීය නප්පටිකංගේ අනාගතං ඔහොම කියන්න ඕනේ නැහැනේ. පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියන දේශනාවක් කරන්න ඕනේ නැහැ. අතීත අනාගත වර්තමාන තුන නැතිනම්. එහෙම තුනක් තියෙනවා. පැහැදිලිවම අපේ පංචස්කන්ධයට සම්බන්ධයි. සංඥා ස්කන්ධයට සම්බන්ධයි. අතීතයේ සංකාර ස්කන්ධයට සම්බන්ධයි අනාගතේ. පංචස්කන්ධයටම සම්බන්ධයි වර්තමාන. නේ? ඒකයි ස්වභාවය. පැහැදිලි ඒ ධර්මයේ දේශනා අහන කාලේ ස්වාමීන් වහන්සේ ධර්මය ගැන කිසිම අවබෝධයක් මට තිබුණේ නැහැ. ඉතින් අහගෙන ඉන්නකොට හිතුණා මේ කියන්නේ ඇත්ත නේ කියලා. හැබැයි කාලයක් කියන්නේ ධර්ම දේශනා දෙකක් විතර අහනකොට තේරුණා මේක වෙන්න බෑ. ඒ වුණාට කිසිම වෙලාවක මම එතනින් ඉදිරියට යමක් හොයන්න පෙළඹුණේ නැහැ. ඔබ වහන්සේගේ දේශනා අහනකම් ඉතින් ඔබ වහන්සේට අනේක වාරයක් කුසල්වත් වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි එහෙමනම් අපේ කාලය සම්මත කරගත්ත කාලය ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා අපි අද දහම් හමුව නිමා කරමු. එතකොට අපි අනිශ්චිත විහරණය නොඇලී නොගැටි නොමුලාව වර්තමානයේ ජීවත් වීම කියන එකයි අපේ මේ තේමාව මේ දිනවල අපි අපේ දහම් හමුවට තියාගෙන තියෙන තේමාව. ඉතින් ඒ අනිශ්චිත විහරණයට උපකාරී වෙන ධර්ම සාකච්ඡා නැත්නම් බුද්ධ දේශනා තමයි අපි මේ සාගරයක් වගේ තියෙන බුද්ධ දේශනා වලින් තෝරලා බේරලා එකතු කරලා අරගෙන අපි හොඳට ඒවා පැහැදිලි කරගන්න. මේක තමයි අපේ ප්‍රතිපදාව. දැන් බද්දේ කරත්ත කියන්නේ ප්‍රතිපදාවක් ඇත්තටම.
ඒකේ අර වචනාර්ථය හොයන්න ගියොත් තමයි අර භද්‍ර වූ යහපත් වූ එකම රාත්‍රිය කියන වචනේ අර්ථයක් දෙන්න ගිහිල්ලා තියෙන. අපි මේ පැත්තට යන්නේ නැතුව උතුම් ප්‍රතිපදාවක් හැටියට අපි ඒක සලකගමු. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන බද්දේ කරත්ත ප්‍රතිපදාව කියලා විවහාර කරන්න පුරුදු වෙමු. අර අනිශ්චිත විහරණය කියලා අපි මේ විදිහට විවහාර කරනවා වගේ. එතකොට මේක මේ විභංග වර්ගයේම සූත්‍ර 4කදීම මේක විවරණය වෙනවා. ඉතින් ඒක බොහොම ප්‍රශස්ත ප්‍රතිපදාවක් හැටියට දෙවි මිනිසුන් අතර විවහාර වෙච්ච බව පේනවා. මේ දෙවියෝ පවා ඉගෙනගෙන ඒගොල්ලෝ භික්ෂුන් වහන්සේලාගෙන් නැවත අහලා තියෙන ඔබ වහන්සේ මේ බද්දේ කරත්ත ප්‍රතිපදාව දන්නවද? බුදු පියාණන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙනව නේද? ඒ උද්දේශයයි විභංගයයි දන්නවද කියලා එහෙම පවා සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ මේ පිරිසට මේ බද්දේ කරත්ත ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. මහා ගච්ඡායන හාමුදුරුවෝ ඒවා නැවත පැහැදිලි කිරීම කරලා තියෙනවා. තවත් නොඑක් අවස්ථාවල නොඑක් අයට. එතකොට මේ ප්‍රතිපදාව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන මේ ප්‍රතිපදාවයි අපිට වැදගත් වෙන්නේ. අපි මේ ගත කරන මනුෂ්‍ය ජීවිතයේ මේ ආර්ය ශ්‍රාවක ජීවිතය තුළ බද්දේ කරත්ත ප්‍රතිපදාව මේක අනිශ්චිත විහරණය කියන්නවත් පුළුවන්. ඉතින් අනිශ්චිත විහරණයට මේක දායක වෙන ආකාරය, උපකාර වෙන ආකාරය මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් හොඳයි අපි එහෙමනම් මේ ප්‍රතිපදාවේ තුල ජීවත් වෙන්න බලමු. අපිට අතීතයක් තිබෙනවා. අනාගතයකටත් අපි සැලසුම් කිරීමක් කරනවා. වර්තමානයේ අපි දකිනවා, අහනවා, විඳිනවා, වටහා ගන්නවා. නමුත් අපිට පුළුවන් දැන් මේ බද්දේ කරත්ත ප්‍රතිපදාව තුල කටයුතු කරන්න. එන අතීතයේ තණ්හා මාන දික්ටි වශයෙන් ඒවට මතක් වුණා කියලා කෙලෙස් හදාගන්නෙත් නැතුව අනාගතයට කරන සැලසුම් නিত্য සුඛ ආත්ම වශයෙන් කරන්නෙත් නැතුව වර්තමානයේ අහන දකින විඳින දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් විපස්සනාවෙන් යුතුව ඒවා දකිමින් අපිට පුළුවන්කම තියෙනවා අසංහීර අසංකුප්ප තත්ත්වයටපත් වෙන්න. ඒක තමයි බද්දේ කරත්ත ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් අපි උත්සාහ කරමු මේ වයින් අපි මේ සාකච්ඡා කරන්නේ මේ ප්‍රතිපත්තිය ජීවිතයට ඇතුල් කරගන්න. ඒ බද්දේ කරත්ත ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න වැර වෑයම් කරමු, උත්සාහ කරමු. ඒක තමයි අවශ්‍ය කරන්නේ. හොඳයි අපි අදිෂ්ඨානයේ ඇතුව අදත් අපේ සදහම් හමුව නිමා කරනවා. ඉතින් වෙනදා වගේම මේ උතුම් දහම් හමුවට වැඩම කළ ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් සිහි කරමින් හැම දිනාටම මේ සාකච්ඡා කළ ධර්ම කරුණු මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් අදත් අපේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝපත් වේවා.